තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු සදහම් හමුවට අප මේ එක් වී සිටින්නේ. අන්තර්ජාලය ඔස්සේ අපි ස්කයිප් මාධ්‍යයෙන් මේ දහම් හමුව පවත්වන්නේ සහ දහම් හමුවට අපි සියලු දෙනා එකතු වී සිටින්නේ. අද විවාහාර වර්ෂයෙන් 2020 වර්ෂයේ ජූනි මාසේ පොසොන් මාසේ 19 වැනි සිකුරාදා දවස වෙනද වගේම අපේ පූජනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ නිකුත් කල්යාණ මිත්‍ර ගිහි යෝගී පිරිසත් මේ සදහම් හමුවට සම්බන්ධ වී සිටිනවා. හැම දිනම අපි ඊටාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. වෙනද වගේම මේ උතුම් අවස්ථාවට සම්බන්ධ වී සිටින අපි සදහම් හමුව ආරම්භ කිරීමට ප්‍රථම කොට මේ උතුම් ධර්මය මේ නිවෙන සැනසෙන මඟ අවබෝධ කරගෙන තමන් වහන්සේ නිවිල සැනසීලා ලෝක සත්‍යයටත් නිවෙන්න සැනසෙන්න මඟ දේශනා කළා වූ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි හැම දිනාගෙම. අදත් අපේ සුපුරුදු සදහම් හමුවයි මේ පවත්වන්නේ. අප මේ සතිමත් බව වැඩිම නමින් මේ ධර්ම සාකච්ඡා මාලාව පවත්වාගෙන එනවා. විශේෂයෙන් මෙහිදී අප මහා සතිපට්ඨාන දේශනාව මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙනයි මේ දහම් හමුව අප පවත්වන්නේ. ඉතින් අපි ධර්ම සාකච්ඡා මාලාවක් කරගෙන ඇවිල්ලා තිබෙනවා. ඒ සාකච්ඡාවල අවසානයේ මේ ප්‍රතිපදාව තවදුරටත් වඩන ආකාරයේ පහසු මග කෙටි මග ඒකායනෝ මග්ගෝ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ මග එලිපෙහෙලි කරගන්නටයි මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒ මාර්ගය තමයි මේ මහා සතිපට්ඨාන දේශනාවේ ඇතුළත් වෙලා තියෙන සතර ආකාරයක සිහිනුවන වීරිය පැවැත්වීම, නැත්නම් අංශ හතරක සිහිනුවන වීරිය පැවැත්වීම, කාය වේදනා චිත්ත ධම්ම කියලා මේ සමස්තය බුදු පියාණන් වහන්සේ කොටස් හතරකින් ඉදිරිපත් කරලා තියෙනවා. සිහිනුවන පැවැත්වීමට පුරුදු පුහුණු විය යුතු. එයම ඒකායනෝ මග්ගෝ විසුද්ධියා සත්තානං විසුද්ධියා කියලා සූත්‍රය ආරම්භයේදීම සූත්‍රය පටන් ගැනීම නැත්නම් දේශනාව පටන් ගැනීමෙදිම බුදු පියාණන් වහන්සේ මාර්ගයේ නැත්නම් මේ ඒකායන මාර්ගයේ තියෙන විශේෂත්වයේ වැදගත්කම පෙන්නලා තියෙනවා. මේ පහසු මගක් කෙටි මගක් හැටියට දක්වලා තියෙනවා. මං හිතන්නේ අපිට පේන විදිහට මහා සතිපට්ඨාන දේශනාවේ යම් කෙනෙකුට නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්න අවශ්‍ය කරන හැම දෙයක්ම ඇතුළත් කියලා අපිට පේන්නේ. ඉතින් මාර්ග සත්‍යයට එනකොට චතුරාර්ය සත්‍ය ධර්මයන්ත් ඇතුළත්ව තිබෙනවා. ඉතින් චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇතුළත් නම් සියල්ල ඇතුළත් කියලා අපි සලකන්නේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට. ඒ අනුව අපි මේ මහා සතිපට්ඨාන දේශනාව මූලික ගුරු උපදේශයේ හැටියට තියාගෙනයි මේ සාකච්ඡා මාලාව පවත්වාගෙන යන්නේ. එතකොට අපි මෙහි මුල් කොටස හෙවත් සති සම්පජඤ්ඤ සිහිනුවන දියුණු කර ගැනීමට අදාළ වන්නා වූ මූලික කමඨහන් තුන
සාකච්ඡා කළා. කායානුපස්සනාවටමයි ඒ ඇතුළත් කරලා තියෙන්නේ. මොකද කය මූලික කරගෙන තමයි මේ සතියේ පැද්දවීමත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. විශේෂයෙන් රූප ධර්ම. මේ රූප ධර්ම පිළිබඳ සාකච්ඡාව බොහොම වැදගත්. මොකද රූප ධර්ම අපේ පසින්දුරන්ට සහ මනසට පහසුවෙන් ගෝචර වෙන. ඒ කියන්නේ පේනවා, ඇහෙනවා, දැනෙනවා, වැටහෙනවා නාම ධර්ම වලට වඩා පහසුවෙන් රූප ධර්ම. ඒ නිසා බුදුරජාන් වහන්සේ හැම විටම මේ රූප ධර්ම ඉදිරියට ගන්නවා. පහසුයි රූප ධර්ම ඇසුරින් යමක් පැහැදිලි කරනකොට කියනකොට තේරුම් ගන්න පහසුයි. ඒ නිසා කායානුපස්සනාව මුලට ගත්තා. කායානුපස්සනාවේ අන්තර්ගත වෙන්නේ ඉතින් රූප ධර්ම, රූප කාය. රූප ධර්ම වලින් තමයි අපේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. මෙතෙන්දී ප්‍රධාන වශයෙන් අපේ ශරීරය තමයි කමඨහන කරලා තියෙන්නේ. එතකොට අර මූලික ගුණාංග දෙක ගත්තොත් සතෝ සම්පජානෝ, සතිමා සම්පජානෝ, සති සම්පජඤ්ඤ කියන මේ මූලික ගුණාංග දෙක නැත්නම් සම්මා සති කියලාත් අපි ඒක කියනවා. ඒ වර්ධනය කරන්නටත් මූලික වශයෙන්ම කය මේ ශරීරය තමයි මේ මූලික කමඨහන බවට පත් කරගෙන තියෙන්නේ. ඉතින් ඒක පහසු ක්‍රමයක්. සාමාන්‍යයෙන් මේ කුඩා ළමයෙකුට වුණත් මේක හුරු කරන්න පුළුවන්. ඔය ලොකු සංකල්පනා ලොකු දේවල් ඉගෙන ගත්තේ නැති කුඩා දරුවන්ට මේ සතිය උගන්වන්න හරි පහසු. ඒගොල්ලොන්ට මොකද දැනෙන දෙයක්. හොඳට දැනෙන දෙයක්, ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. රූප ධර්ම වල ස්වභාවය ඒකයි. පොඩි දරුවෙකුට වුණත් මේ ගෝචර වෙනවා, තේරෙනවා. ඉතින් ඔය පොඩි ළමයින්ට සතිය උගන්වන්න හරි ලේසි. ඉතින් ඒගොල්ලන්ට දැනෙන දෙයක් මේක. හුස්ම දැනෙන දෙයක්. ඉරියව්ව කියන එක ඒගොල්ලන්ට තේරෙනවා. එදිනෙදා මේ ද්‍රව්‍ය භාණ්ඩයක් වස්තුවක් පරිහරණය කිරීම කියන එක උනත් මේ පොඩි ළමයින්ට උගන්වන්න හරි ලේසි. සතිය උගන්වන්න පුළුවන් පොඩි ළමයින්ට. ඒකයි බුදුරජාණන් වහන්සේ රූප ධර්මය කියන එක ඉදිරියට ගත්තේ. ඉතින් සමහර රූප ධර්මය ගැන එච්චර තැකීමක් නැහැ. නමුත් රූප ධර්මය කියන්නේ හිතින්ම අවාගත් එකක් කියලා සමහර අය කියනවා. අපිට ඇහිලා තියෙනවා. ඉතින් හිතින්ම අවාගත් එකක් නම් මේක ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැනේ. අපි මේ කන්න බොන්න දෙන්නේ, නඩත්තු කරන්නේ, බේත් දෙන්නේ, නිදි කරවන්නේ, ආහාරවන්නේ, ව්‍යායාම කරන්නේ රූප ධර්ම කට්ටලේට තමයි. ඕක තියෙන එකක්, ඇත්ත එකක්, සත්‍ය එකක්, බොරු එකක් නෙවෙයි. රූප ධර්ම කියලා දෙයක් නැත්තම්, රූප කාය කියලා එකක් නැත්තම් කායානුපස්සනාවක් දේශනා කරන්න බැහැනේ. කායානුපස්සනාව දේශනා කරලා තියෙන්නේ රූප කාය ඇසුරු කරගෙන. පංචස්කන්ධ දේශනා කරන්න බෑ රූප ධර්ම නැතුව. මුලටම අරන් තියෙන රූපස්කන්ධය. ඉතින් හැම වෙලාවෙම ওই රූප ධර්ම ඇසුරු කරගෙන තමයි මේ කමඨහන් හුඟක් ඒවා දේශනා කරලා තියෙන්නේ. මොකද පහසුයි. ඉතින් සතිපට්ඨාන දේශනාවෙත් කායානුපස්සනාව මුලට ගත්. රූප කාය ඉදිරියෙන් තියලා මේ රූප කායයට සතිය පවත්තන. මේ සති ගුණය දියුණු කිරීම සඳහා රූප කාය ආධාරකය කරලා දුන්නා. කමඨහන කරලා දුන්නා. එහෙම කරලා ආනාපාන ඇසුරෙන් සතිය පවත්වන්න. රූප කායයේම එක්තරා දෙයක් නේ ඉරියාපත කියන්නේ. ඒ ඉරියව් ඇසුරෙන් සිහිය පවත්වන්න. ඊළඟට රූප කායම ශරීරයේම මෙහෙवला අපි කරන එදිනෙදා වැඩ කටයුතු. දෛනික වැඩ. ඉතින් ඒ වයිදිත් සිහිය පවත්වන්න, සිහිනුවන පවත්වන්න ওই විදියට බුදු පියාණන් වහන්සේ මේ කාරණේ හරි අපූර්වට සරල තැන ඉඳලා සංකීර්ණ තැන දක්වා සිහිනුවන උපද්ද ගන්න පුරුදු කරා. ඉතින් ඒකෙදි අපි තවත් කාරණයක් කිව්වා. මේ ආතාපි කියන වචනේත් එදිලා තියෙනවා. ආතාපි කියන්නේ විරිය.
වායාමයේ උත්සාහය. මේ මොකටද අර එක පැත්තකින් සතිය පවත්වා ගැනීම සඳහා වායාමයේ යොදන්න වෙනවා අපිට. මේ සතිය කියන එක හරියට වෙනස් වෙන දෙයක්. කියන්නේ ඒක ආලම්බන වෙන එක, ඒක අරමුණක දිගටම රැඳී සිටින එක හරි දුෂ්කරයි. ඉතින් මුලදී ලොකු ආතාපි ගුණයක් අපි ළඟ තියෙන්න ඕන, වෑයමක්, වීරියක්, උත්සාහයක් තියෙන්න ඕන. එක දෙයකට හිත යොමු කරගෙන ඉන්න. ඉතින් ඔය ආනාපානයට වාඩි වුණත් අපි දන්නවනේ. මේ හුස්ම 2-3යි සමහර වෙලාවට මතක. ඉතින් වෙනත් අරමුණකට හිත ගිහිල්ලා. ඉතින් ආපහු මේ මූල කර්මස්ථානයේට මුල් කාරණේ මුල් දෙයට හිත ගේන්න අවධානය යොමු කරන්න වෑයමක් දරන්න වෙනවා. මුලදී එහෙමයි. මේ පන්දන චපල ගතිය තියෙනවනේ හිතේ. අරමුණෙන් අරමුණට පනින ගතිය. ඉතින් ඒක නිසා ආතාපි ගුණය අවශ්‍යයි. මේ ආතාපිය නැත්තම් මේ වායාමයේ විරිය විවිධ අංශවල යෙදෙනවා. මුලින්ම යෙදෙන්නේ අර සතිය පවත්වන්න වීරියක් ඕන. පරයන්කේ ඉන්න වීරියක් ඕන. පරයන්කේ ඉඳගෙන හුස්මට අවධානය යොමු කරගන්න වීරියක් ඕන. ඒකෙම දිගටම රැඳෙන්න වීරියක් ඕන. එතකොට මුලදී සතිය යොදන්නේ ඒ සඳහා. ඊට පස්සේ සතිය යොදනෝ දෙවෙනි පියවර තුන්වෙනි පියවරේදී විදර්ශනාවට එහෙම ආපුවාම සතිය යොදන්නේ මේ දේවල් ඇසුරෙන් ඇතිවෙන ක්ලේශය වළක්ව ගන්න. ඊළඟට සමහර වෙලාවට අපි සතිමත් භාවය මේ වීරිය යොදනවා අර ආචාර ධර්මීය අංශයට ආපුවෙන් පස්සේ අපි කියවනේ දැන් දෙවෙනි කමඨහනේදී සති පිළිබඳ දෙවෙනි කමඨහන වෙන්නේ ඔය ඉරියාපත සතිනේ. එතකොට ඉරියව් පවත්වන ගමන් ඒක නිවැරදිව පවත්වන්න. එතනත් එහෙම සතිය මේ වීරිය යොදන්න වෙනවා. සතිමත් වෙන ගමන්ම ඒක නිවැරදි කරගන්න නිසි තැනට ගේන්න එතන සතිය යොදන්න වෙනවා. ඉරියාපත සතියේදී. සම්පජඤ්ඤ සතියේදී උනත් ඒ වැඩේ උත්සාහයෙන් කරන්න එක පැත්තකින් වීරිය යෙදෙනවා. ඒ වගේම මේක නිවැරදිව කරන්නත් වීරිය යොදනවා. ඒ වගේ මේ වීරිය කියන එක ආතාපි කියන ගුණය නොඑක් විදිහට යෙදෙනවා. ඉතින් අපි ඒවා දැනගෙන සිටීම වැදගත්. ඉතින් ඔන්න ඔය විදිහට මේ සිහියත් විමසුම නුවණත් උත්සාහයත් කියන තුන පාලි භාෂාවෙන් ඒවා යෙදෙන්නේ සතෝ සම්පජානෝ ආතාපි කියන වචන තුනේ. ওই තුන තමයි බොහෝ තැන්වල යෙදෙන්නේ. සති ධම්මවිචේ විරිය කියලා යෙදෙනවා සමහර තැන්වල. බොජ්ජංග ධර්මවලදී යෙදුනේ එහෙමයි. සති ධම්මවිචේ විරිය. සති සම්පජඤ්ඤ විරිය. ඔහොම. සති පඤ්ඤා විරිය. ඔහොමත් යෙදෙනවා. ඉතින් ඔය මූලික ගුණාංග තුන වර්ධනය කරගත්තයින් පස්සේ ඒක වර්ධනය කරගත්තෙත් මේ කය ඇසුරු කරගෙන නැත්නම් රූප ධර්ම ඇසුරු කරගෙන ඒක වර්ධනය කරගත්තයින් පස්සේ විපස්සනාවට යොමු වෙනවා විදර්ශනාවට යොමු වෙනවා. එතෙන්දී විශේෂත්වය තමයි අර රූප ධර්ම වල යථා ස්වභාවයම දකින්න තමයි බුදු පියාණන් වහන්සේ අප යොමු කරන්නේ. රූප ධර්ම ඇසුරෙන් සිහිනුවන වඩා ගන්න අපි ඊළඟට මේ රූප ධර්ම වල යථා ස්වභාවයම දකින්න යොමු කරා. ඉතින් කායානුපස්සනාවේදී ශරීරයේම විදර්ශනා කමටහන් කරලා දෙනවා. ශරීරයේම යථා ස්වභාවය දකින්න උත්සාහ කරනවා. ඒ සඳහා යොමු කරනවා. ඉතින් මේ විපස්සනා කමටහන් අපි දැක්ක ඒවා හඳුන්වලා තියෙන්නේ මානසිකාර කියන වචනේ. පටිකූල මානසිකාර, ධාතු මානසිකාර, සීවතික මානසිකාර ආදී වශයෙන්. මානසිකාර කියන්නේ හිතින් ඒ පිළිබඳව හොඳින් විමසා බැලීම, මෙනෙහි කිරීම,
අවධානය යොමු කිරීම. ඔතන ওই චින්තාමය ගතිය තියෙන්නේ මානසිකාරයේ ටික. ඒ දෙයට හොඳට සාවධාන වෙලා සතිමත් වෙලා අර කමඨහන කියන විදිහට හිත යොමු කිරීම. යනු අපි මානසිකාර කමඨහන් වලින් මානසිකාර භාවනා වලින් පළවෙනි එක පහුගිය සාකච්ඡාවේදී අපි කතා කළා පටිකූල මානසිකාර කියන දේ. පටිකූල කියන්නේ රූප ධර්මවල අපිට මුණ ගැහෙන ප්‍රතිවිරුද්ධ ස්වභාවය. පටිකූල ප්‍රතිවිරුද්ධ ස්වභාවය. ඒවා ඔය වචන පිළිබඳ වැරදි ආකාරයේ අර්ථකථන පවා අපි තේරුම් ගත්ත. පටිකූල කියන වචනේ සිංහලට පිළිකුල් කියලා. ඒ පිළිකුල් බව කිව්වම අර ජුගුප්සා ජනක ගතිය, මානසින් ප්‍රතික්ෂේප කරන ගතිය වගේ, මේ අරුචියක් අකමැත්තක් පෙන්වන ගතිය වගේ එහෙම පිළිකුල් කියන වචනෙට අර විවාහාරාර්ථය සමහරු කිට්ටු කරගෙන තියෙනවා. නමුත් මේකේ ධර්මාර්ථයේ ඊට වැඩිය ගැඹුරු බව අපි තේරුම් ගත්තා. රූප ධර්මවල අනුකූල සහ පටිකූල මේ වචන දෙක කැමැති වෙන ස්වභාවය සහ අකමැති වෙන ස්වභාවය කියලා දෙකක් මතුවලා එන. කේසා ලෝමා නඛා දන්තා තචෝ ආදී බාහිරට පෙනෙන ශරීරාංග, මන්සං නහරු වට්ටි අට්ටි මිංජාවක්කං හදයන් යකන කිලෝම කම්පිය කම්ප ආදී වශයෙන් ඇතුළත පවතින දේවල්, හදයන් යකනං කිලෝම කම්පිය කම්පප්පාසං ආදී වශයෙන් ඇතුළත පවතින ඉන්ද්‍රිය, කරී සම්පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ ආදී වශයෙන් ශරීරයෙන් බැහැර වෙන දේවල් ආදී උදාහරණ ටිකක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ඉතින් උදාහරණ ටික එකතු වුණාම 32ක් විතර තියෙනවා. ඔය උදාහරණ. ඉතින් ඔය දේවල් පිළිබඳව අපේ තියෙනවා මේ සුචි නැත්තම් අනුකූල මානසිකත්වය. ඒ කියන්නේ අපි ඕනම සත්වයක් කැමති මේ කෙස් මෙහිම තියාගන්න, ලෝමා මෙහිම තියාගන්න. ඉතින් මං හිතන්නේ මේ ඒක ස්වභාවය කියලා මං දකින්නේ. ඒක ස්වභාවය. තමන්ගේ රූපකාය නැත්තම් ශරීරය යම් ආකාර වලින් පවත්වා ගන්න කැමති. ඒකට තමයි ඔය අනුකූල මානසිකත්වය කියලා කියන්නේ. ඉතින් සතාසියුපාව වුණත් අපි දකින්න මේ විදිහට අපි දකින්න මේ සතුන් නිතරම ඇඟලේව කනවා. සමහර වෙලාවට පිරිසිදු කරන ගතියක් ඒගොල්ලන්ගේ තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කැමති ඒ ශරීරය එහෙම තියාගන්න. ඒ විදිහට ලගිනකොට උනත් යම් කිසි ආකාරයක පහසු විදිහට තමයි ශරීරය තියාගන්නේ. ඒ කැමැත්ත. මනාප ඒක ස්වභාවික දෙයක්. ඉතින් මිනිස්සු ඊටත් වැඩිය සංකීර්ණ විදිහට මේ ශරීරය තියාගන්න මනාප දක්වන බව අපි කිව්වා, කතා කළා. ඒක සමහර වෙලාවට ඇත්ත උවමනාවටත් වැඩිය පෞද්ගලික උවමනාවට අනුව කය පවත්වා ගැනීම. මගේ ශරීරය මෙසේ විය යුතුයි, මෙසේ වෙනවා නම් හොඳයි, මෙසේ නොවෙනෝ නම් හොඳයි කියලා පෞද්ගලික උවමනාව අනුවත් ඇති කරගන්නෝ අනුකූල මානසිකත්වය. ඊට පස්සේ අමතරව අපි කතා කරා ඊට අමතරව සමාජ අවශ්‍යතාව, අනිකාගේ උවමනාවටත් මෙසේ විය යුතුයි, මෙසේ වෙනවා නම් හොඳයි කියලා නැත්නම් සමාජ අවශ්‍යතාවයටත් එසේ කරගන්නවා. ඉතින් ඔය අනුකූල මානසිකත්වය නැත්නම් මගේ ශරීරය මෙසේ විය යුතුයි, මේ ශරීරාංග, ශරීර කොටස්, ශරීරයේ ස්වභාවය, මේ කය මෙහෙම විය යුතුයි, මෙහෙම නොවිය යුතුයි කියන ඒ අදහස තමන්ගේ සිතැඟි කියලා අපි ඕකට සිංහලෙන් වචනයක් පාවිච්චි කරා. සිතැඟි. තමන් මනාප වෙන ආකාරය, කැමති වෙන ආකාරය, රුචි වෙන ආකාරය. ඉතින් එහෙම ඒක එක්තරා ස්වභාවිකත්වයක්. නමුත් මෙතන ගැටලුවක් තියෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මොකද අර සිතැඟි
වලට ප්‍රතිවිරුද්ධ ස්වභාවය මතුවලා එනවා. මම කැමැති කෙස් කලුවට තියාගන්න උනාට කෙස් වලම සුද කියන එක මතුවේ. මම කැමැති ඇහැ පෙනිපෙනී තියෙනවට උනාට ඇහෙම මතුවලා එනෝ නොපෙනෙන ගතිය. මේ කවුරුවත් කරන වැරද්දක්වත් හානියක්වත් නෙමෙයි. ඒ රූප ධර්ම වල හැටි. ඒකට අපි කියන්නේ ස්වභාව කියලා. ස්වභාව. බුදු පියාණන් වහන්සේ ඒකට පාවිච්චි කර තව වචනයක් තමයි තතත අකුරු තුනයි තියෙන්නේ. තයන්න මා ප්‍රාණ තයන්න ඇලපිල්ල ආයිමත් තායන් තතත ස්වභාවය අපිට සිංහලෙන් කියන්න පුළුවන් ඒක ස්වභාවය. වර එක කළු පාටටත් වර එක සුදු පාටටත් පැවතීම ස්වභාවය. මෙතන තියෙන දෝෂය අපි කළු පාටට මනාප වෙනවා. සුදු පාටට අමනාප වෙනවා. ඒක තමයි ගැටලු. ඒක තමයි දෝෂය. ඉතින් මේ විදර්ශනාවේදී බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන්නේ නිතරම අපේ මේ ඇති වෙන යම් යම් ගැටලු. මේවා හුඟක් මානසිකයි. මේ අනුකූල පටිකූල දෙක මේ මනසේ ඇති වෙන එක්තරා මනෝභාවයන් දෙකක්. අර රූප ධර්මයේ තියෙන ගති ලක්ෂණ දෙකක් අල්ලගෙන කළු බව අල්ලගෙන මනාප වෙනවා. කෙස්වල සුදු බව අල්ලගෙන අමනාප වෙනවා. ඉතින් ඇත්තටම මේකේ මනාප වෙන්නවත් අමනාප වෙන්නවත් සුචි වශයෙන් හෝ අසුචි වශයෙන් ගන්න දෙයක් නෑ මෙතන. මේක අන්තිමට ස්වභාවය. ඉතින් එතෙන්ට ආවනම් කෙනෙක් මේ රූප ධර්ම පිළිබඳ ගැටලුව निराකරණය වෙනවා බොහෝ වෙලාවට. මේ ප්‍රශ්නේ. අර පටිකූලයේ එක්ක ගැටෙන්නේ. අනුකූලයේ බදාගන්නේ නැහැ. ඔය ගැටෙන බදා ගන්න ගතියනේ රාග සහ දෝෂ කියන්නේ. දෝෂ කියන්නේ ගැටෙන ගතිය. රාග කියන්නේ බදා ගන්න ගතිය. ඉතින් රාග දේශ දෙක මේ දෙකේ ඇතුළත මේ පෙන්වන්නේ. සියුම් පැත්තක් මේ පෙන්වන්නේ. පටිකූල අනුකූල. ඉතින් මේ කමඨහනේදී බුදුරජාණන් වහන්සේ මේ පියවර ක්‍රමයට අපිට මේක පැහැදිලි කරනවා. ඉතින් මේ මා සමග මේ යෝගී කෙනෙක් ඊයේ මේක ගැන සාකච්ඡා කර වෙලාවේ මට හිතුණා මේක පැහැදිලි කරන්න ඕනයි කියලා. ඊළඟ අපේ කමඨහනට යන්න කලින් දැන් සාමාන්‍ය අසුතවා පුතුජන මට්ටමේදී කියන්නේ සාමාන්‍ය මිනිස්යන් තුල තියෙන්නේ නිතරම අර එක පැත්තයි. මොකද්ද? අනුකූල මානසිකත්වයේ තියෙන. මගේ ශරීරය මේ ශරීරයේ මේ අංග කේසාලෝමානක දන්තාදී අංග එහෙම නැත්නම් ඇතුළත පවතින ඉන්ද්‍රිය ශරීරයෙන් බැහැර වෙන දේ ආදී අජ්ජත් කොටස් අජ්ජත්තං වාකාය තමා වශයෙන් සලකන රූප ධර්ම කට්ටලේ ඊළඟට බහිද්ධාවා කාය බාහිර හැටියට සැලකෙන රූප ධර්ම මේවා පිළිබඳව තියෙන්නේ අනුකූල මානසිකත්වය. මොකක්ද අනුකූල මානසිකත්වය කිව්වේ? මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න බෑ. මෙන්න මේ විදිහට පවතින්න ඕන මේ විදිහට තියෙන්න ඕන ආදී වශයෙන් කියලා. මොකක් හරි ඒ රූප ධර්ම වල යම්කිසි තමන් කැමති විදිහක් අල්ලගෙන ඒක විතරක් පවතින්න ඕන කියන හැඟීමට එනවා. නමුත් රූප ධර්ම වල ස්වභාවය තමයි මේ අනිත්‍ය ලක්ෂණය, විපරිණාම ලක්ෂණය, සමුදය වය ලක්ෂණය, පටිච්ච සමුප්පන්න ලක්ෂණය. මේවා තියෙන. අනාත්ම ලක්ෂණය. මේවා නිසා අර රූප ධර්මය අනුකූල විදිහට පවත්ව ගන්න බෑ. අනුකූල කියන්නේ අපේ සිතැඟි පරිදි පවත්වන්න බැරුව යන. මොකද රූප ධර්මයේ තුල අර පටිකූලය අපේ සිතැඟි වලට ප්‍රතිවිරුද්ධ ස්වභාවයේ රූප ධර්ම තුලින් මතුවලා එන. ඒක අපේ වැරද්දක්වත් රූප ධර්ම වල වැරද්දක්වත් කාගේවත් වැරද්දක්වත් නෙවෙයි. ඒකට අපි කිව්වා තතතා ස්වභාවය.
ඉතින් මතුවලා එනවා. උන්නේ මතුවලා එනකොට අර යමකට කැමැති වෙලා තියෙනවද ඒකේ ප්‍රතිවිරුද්ධේ එනකොටම අන්න අකමැත්ත එනවා. අන්න ගැටෙන ගතිය. අන්න දුක, කනගාටුව නොඑක් විදිහ අකුසල ධර්මයන් මතුවේ. මේකත් එක්ක රණ්ඩුවක් පටන් ගන්නවා. ගැටුමක්. මානසින් තමයි මේ අරුචිය අසුචිය ඉස්සෙල්ලා මතුවලා එන්නේ. පටිකූලයි. ඊට පස්සේ ඒක වචනෙන් ක්‍රියාවෙන් පවා යන්න පටන් ගන්නවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ දෙක පෙන්වන ඉස්සර වෙලා. මේ රූප ධර්ම වල අවස්ථා දෙකක් අල්ලගෙන අපි අවිද්‍යාත්මක සංකල්පනා දෙකක් හදාගන්නවා. මොකද්ද? අනුකූල සහ පටිකූල. සුචි සහ අසුචි. මේ දෙකම අවිද්‍යාත්මක සංකල්පන. එතකොට අර පටිකූලයේ පෙන්වන්නේ අසුචිය පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ පටිකූලයේ ඇති කරගන්න අසුචිය ඇති කරගන්න නෙමෙයි. මේ දෙපැත්ත පෙන්වන්න ඕන නිසා. අපි හදාගෙන තියෙන මේ ද්වයතාව. ඒ ද්වයතානුපස්සනාවක් බුදුදහමේ නිතරම කරන දෙපැත්ත පෙන්වන. එක පැත්තක් විතරක් දැක්කම නිකන් අංශ භාග මානසිකත්වයක් තියෙන. දෙපැත්ත පෙන්වන. ඉතින් ওই පටිකූල මානසිකාරයෙන් බුදුරජාණන් වහන්සේ අපිට පළමුවෙන් පෙන්වන්නේ මේ දෙපැත්ත. රූප ධර්ම වල අපි කැමැති පැත්තකුත් තියෙනවා අකමැති පැත්තකුත් තියෙනවා. ඊට පස්සේ ඔය මේ තවත් ගැඹුරට ගියාම අපිට වැටහෙනවා මේ කැමැති වීමයි අකමැති වීමයි කියන දෙක අපේ මෝඩකම නිසා කරන වැඩක් කියලා. රූප ධර්ම වල තියෙන ಗುಣ දෙකක්, ගති දෙකක්, ස්වභාව දෙකක්. එහෙම නැත්නම් විපරිණාමයේ අවස්ථා දෙකක් කියලා කියන්න පුළුවන් අපට. දැන් ඔය පළවෙනි උදාහරණේ කේසා ගත්තම දැන් එකක් කතා කරපුවම අපට ඕක තේරෙනවා. අනිත් ඔක්කොම ඇසුරෙන් ඕක තේරුම් ගන්න පුළුවන්. කේසා ගත්තම අපි උපදිනකොට කෙස් ඇත්තෙත් නෑ වගේ සමහර වෙලාවට ඔළුවේ. ඉතින් ටික කාලයක් යනකොට කෙස් ඇවිල්ලා ඒ මුලින් එන කෙස් කළු පාටත් නැහැ නිකන් තඹ පාට වගේ සමහර වෙලාවට. ඉතින් කාලයක් යනකොට මේකේ විපරිණාමය අපිට පේන ඔන්න කළු පාට වෙලා උපවත් වෙලා දික් වෙනවා. අන්න ඒ අවස්ථාවට අපි මනාප වෙනවා. මේ කේසාවල විපරිණාමයේ එක්තරා තැනක්, එක්තරා පියවරක්, එක්තරා අවස්ථාවක්. එතන වර්ණයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, රසයක් තියෙනවා, ගුණයක් තියෙනවා, හැඩයක් තියෙනවා, තාලයක් තියෙනවා, රිද්මයක් තියෙනවා. ඒවා තියෙනවා, ඒවා බොරු නෙවෙයි. තියෙනවා ඒවා. මේ රූප ධර්ම වල හැටි ඉතින්. අන්න එතෙන්ට මනාප වෙනවා. මේ අවස්ථාවට. ඉතින් නව යෞවන වයසට එනකොට, තරුණ වයසට එනකොට ඔය මනාප වෙන්න හේතු වෙන ගති ලක්ෂණ රූප ධර්ම වල පහළ වෙනවා. ඒක විපරිණාමයේ එක්තරා අවස්ථාවක්. ලදරු වියේ ළමා විය පහු කරලා නව යෞවන වයසට එනකොට, තරුණ වියට එනකොට ඔය මනාප වෙන්න හේතු වෙන කාරණා මතුවෙලා. ඉතින් අවිද්‍යාව නිසා අපි ඕකට මනාප වෙනවා. ඕක ස්වභාවයක්, ඕක ධර්මතාවයක්, ඔය විපරිණාමයේ එක්තරා තැනක් කියන කාරණේ අපිට වැටහෙන්නේ. එච්චර ගැඹුරක් තේරෙන්නේ නැහැ සත්‍යයට. ඉතින් අරකට මනාප වෙනවා. මනාප වෙලා කියන ඉතින් ඔන්න ඔය කෙස් නම් ඔන්න ඔහම තියෙන්න ඕන කියලා. කොහොමද? අර නව යෞවන වයසේ, තරුණ වයසේ වගේ කේසාලෝමානකා දන්තා ඒ ටික ඒ අවස්ථාවට නෙවෙයි මනාප වෙලා තියෙන හරියට බැලුවොත්. ඒ වුණාට කේසාලෝමානකා දන්තා ආදී ඔය රූප ධර්ම, රූප කොටස් ඔය නව යෞවන අවස්ථාවේ, තරුණ අවස්ථාවෙන් පසු වෙන්නේ නැහැ. ඒක විපරිණාමයේ වීගෙන මැදිවියට මහලුවියට යනකොට අර තියෙන ගති ගුණ ලක්ෂණ හැඩරුව තාල රිද්ම රටා ඒවත් විපරිණාමය වෙනවා. ඔන්න එනවා මොකද්ද? පටිකූලේ. පටිකූලේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයකට ඇත්තට ඒක ස්වභාවයක්. වෙනස් වීමේ තවත් පියවරකදී අපිට හමු වෙන. ඉතින් අර කළු පාටට තියෙන එක දැන් සුදුයි. දිගට තියෙන එක කොටයි, උපේට තියෙන එක ගොරෝසු වෙලා. දැන් අරක පිළිගන්න කැමති නෑ. මොකද අර එක්තරා අවස්ථාවක තිබුණු ස්වરૂපයේ විතරක්
තිබිය යුතුයි එසේ විය යුතුයි කියන එක ඒ පැත්තට තමයි බර වෙලා හිටියේ. අන්න ඒ අනුකූල මානසිකත්වය නිසා අර අනිත් ධර්මතාව එනකොට අන්න ඒකට පටිකූල වෙනවා, ප්‍රතිවිරුද්ධ වෙනවා, ගැටෙනවා, එපා කියනවා. නොපැමිණිය යුතුයි, නොවිය යුතුයි ආදි වශයෙන් ගැටෙන්න පටන් ගන්නවා. ඉතින් අභ්‍යන්තරයෙන් ඉතින් ඔන්න දුක පීඩාව ඉතින් පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය සියුම් ගැටලුව මේ රූප ධර්ම අපි පරිහරණය කරනකොට භාවිත කරනකොට පාවිච්චි කරනකොට රූප කාය විතරක් නෙවෙයි අජ්ජත්තං වා කායේ විතරක් නෙවෙයි බහිද්ධා වා කාය. බහිද්ධා කාය කියන එකට බුදුරජාණන් වහන්සේ ඒ තරම් උදාහරණ ගන්නේ නැහැ. මොකද අජ්ජත්තං වා කායේ විදර්ශනා කරපු ගමන්ම බහිද්ධා වා කායේත් වැටහෙනවා. නැත්තම් ඔය කමටහන ඇතුලේ ගස්කල් ඒවා මේවා ගැන අනිත්‍යයේ ශරීර ගැනත් මොන හරි කියන්න තිබුණානේ උදාහරණ වශයෙන්. නමුත් උදාහරණ හැටියට අරන් තියෙන්නේ අජ්ජත් කායේ කොටස් විතරයි. කේසාලෝ මානකා දත්තා ආදී වශයෙන්. අජ්ජත් කායේ උදාහරණ ටික විතරයි අරන් තියෙන්නේ. ඒ ටිකේ අර ප්‍රතිවිරුද්ධ ස්වභාවය අනුකූල පටිකූල දැක්කම බහිද්ධායකෙත් ඒක හිතාගන්න ඒ අනුසාරයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ බහිද්ධාවට උදාහරණ දැක්ුවේ නැහැ. නමුත් අපි මේවා තේරුම් කරනකොට බහිද්ධා උදාහරණත් ටිකක් පැහැදිලි කරනවා අර තෝරා ගැනීම සඳහා. ඉතින් ඔතනත් සමහර අය වරද්ද ගන්නවා මේ බහිද්ධා කියන එකට උදාහරණ දක්වලා නැති නිසා බහිද්ධාවක් නැහැයි කියලා සමහර අය කියනවා. මේ බහිද්ධාවක් තියෙනවා. අජ්ජත් රූපකාය. ඒකේ සීමාව දැක්වුවා. උද්දම් පාදතල අදෝකේසමත්තකා තචපරියන්තං. කෙස්මත්ෙන් යට පාතලයෙන් උඩ හැමෙන් සීමා වෙච්ච ඔය මායිම ඇතුලේ වැට ඇතුලේ තමයි අජ්ජත් කියන කොටස තියෙන්නේ. එතන ඉඳලා ඇඳුමේ ඉඳලා සිරිප්පු දෙකේ ඉඳලා ඔක්කොම බහිද්දා. ඇඳුම අජ්ජත්තේට අයිති නෑ. සිරිප්පු දෙක අජ්ජත්තේට අයිති නෑ. කනකරාභරණ අයිති නෑ. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ගෙවල් දොරවල් යාන වාහන ඒව මොකක්වත් අජ්ජත්තේට අයිති නෑ. ඔක්කොම බහිද්දාවේ තියෙනවා. ඉතින් බහිද්දාවා කායේ ඒවත් අල්ලගෙන අපි අර වගේම අනුකූල මානසිකත්වයන් ඇති කරගන්න. බාහිර දේවල් මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒ බහිද්ධාවා කායේ වලත් පටිකූල එනවා. ප්‍රතිවිරුද්ධ ස්වභාවය ඒවත් ඉතින් විපරිණාමය වෙනවනේ. ඒ රූප ධර්ම වල හැටිනේ තතතාවනේ ධම්ම නියාමයනේ. ඉතින් එනකොට අර බහිද්ධා බාහිර රූප ධර්මයක යම්කිසි ගතියකට ගුණයකට ලක්ෂණයකට සුචි වුණා නම් රුචි වුණා නම් මනාප වුණා නම් අනුකූල වුණා නම් ඒකේ පටිකූලය නැත්නම් අසුචිය අසුබය ওই වචන පාවිච්චි වෙලා තියෙන. එනකොට ඔන්න ගැටෙනවා. ඉතින් ඔන්න ඔය ගැටලුව තමයි රූප ධර්ම සම්බන්ධයෙන් ඔය ගැටලුව තමයි ඔය පටිකූල මනසිකාර කියන මේ විදර්ශනා කමඨහණෙන් අපට බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඉතින් අන්තිමට ඔය පටිකූල අනුකූල නැත්නම් සුචි අසුචි සුබ අසුබ කියන මේ ද්වයතා ඇති කරගෙන තියෙන අපේ මනසේ. ඒ කියන්නේ මේ ස්වභාවයන් දෙකකට අපි එක පැත්තකට මනාප වෙලා සුචි සුබ අනුකූල ඒ පැත්ත. තවත් අංශයකට අමනාප අසුචි අසුබ පටිකූල ওই විදිහට. ඉතින් මේ මොකද මේ අවිද්‍යාව. ඒ කිව්වේ රූප ධර්ම වල යථා ස්වභාවයේ නොතේරෙනකම් එක පැත්තක් අල්ලගන්න එක කෑල්ලක් අල්ලගන්න අනිත් කෑල්ල එපා කියන්නේ. එක පළුවක් අල්ලගෙන අනිත් පළුව එපා කියන්නේ. ඒ අවිද්‍යාව. අවිද්දසුනෝ බුදු පියාණන් වහන්සේගේ වචන. අවිද්‍යාව නිසා. ඉතින් මේ විදර්ශනාවෙන් අපිට උගන්වන්නේ විද්‍යාව. මේක යත විද්‍යාව කියන්නේ බුදුදහමට අනුව යථා ස්වභාවය දැකීම, ඇත්ත తත්වය දැකීම. ඉතින් ඔය
පටිකූල මානසිකාරය අපි ওই විදිහට ඒක වඩන ආකාරයත් අපි එදා කතා කළා. ඕනනම් පරියංකේ ඉඳගෙන තමන්ගේ ශරීරයේ කමටහන කරගෙන ඒ ශරීරයේ තියෙන ওই කොටස් එකින් එක බලන්න පුළුවන්. ඕවා බලන්න පරියංකේ ඉන්න ඕනේ නැහැ. කේසා බලන්න කණ්ණාඩිය ළඟට යන්න පුළුවන්. දන්තා බලන්න කණ්ණාඩිය ළඟට යන්න පුළුවන්. තචෝ ඕවා බලන්න පුළුවන්. හරි අපූර්වයි. ඉතින් ඒවයි තමන් මනාප විදිය මොකද්ද? නමුත් මේකේ අමනාප විදියකුත් එනවා. අනුකූල විදිය මෙන්න මේකයි. මගේ සිතැඟි මේ සම්බන්ධයෙන් මෙහෙමයි. නමුත් ඒ සිතැඟි වලට ප්‍රතිවිරුද්ධ ස්වභාවයත් මේකේ මතුවලා එනවා නේද? අන්න ඒක තේරුම් ගත්තම අර දෙකම අයින් කරන්න පුළුවන්. තුන්වෙනි පියවරේ. මොකද්ද මේ අනුකූලයත් අයින් කරන්න පුළුවන්, පටිකූලයත් අයින් කරන්න පුළුවන්. සුචියයි අසුචියයි. සුභයයි අසුභයයි. මනාපයයි අමනාපයයි. දෙකම තදුභයං අබිනිවජ්ජෙත්වා උපෙක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ කියලා. ඒක බුදු පියාණන් වහන්සේ වෙනත් තැන්වල දේශනා කරනවා. තදුභයං අබිනිවජ්ජෙත්වා මේ දෙකම ඉක්මවල යන. මේ ඉක්මවල යනවා කියන එකත් සමහර අයට තේරෙන්නේ නැහැ. ඉක්මවල යනවා කියන්නේ මේ දෙක නැහැයි කියන එක නෙමෙයි. කෙස්වල සුදක් තියෙන කළුත් තියෙන. ඉතින් අපිට මොකෝ? අපි ඒව ධර්මතා හැටියට තේරුම් අරගෙන උපේක්ෂා වෙනවා. මේ දෙකම එහෙම තමයි. ඒව තියෙන්න ඕන, තියෙනවා. ඒව මේ කාගේවත් අඩුපාඩුවක් දෝෂයක් වැරද්දක් නෙවෙයි. අපේ කෙස් සුදු වෙන එක කාගේ හරි වැරද්දක් නෙවෙයි. සමහර අය හිතන්නේ ඒක මහ ලොකු වැරද්දක් කියලා. නැත්නම් ඕක හරි අමුතුයි. සමහර වෙලාවට මේ කල් තියාම ළමා කාලෙම කෙස් හිටනවා. නව යෞවන කාලේ කෙස් පැහෙන. සුදු වෙනවා. තරුණ කාලෙම කෙස් සුදු වෙනවා සමහර. ඉතින් හිතනවා අප්පෝ මේක නොවිය යුත්තක්. නොවිය යුත්තක්. ඉතින් අසුචි අමනාපය අසුභය. ඉතින් පටන් ගන්නවා අර ගැටලුව. ඉතින් අරබුදේ. ඉතින් දුක. ඉතින් ඕකත් එක්ක රණ්ඩුව. নানা ආකාර දේවල් කරන ඕක හංගන්න. ඕක වළක්වන්න. ඇයි? යථා ස්වභාවය පිළිගන්න කැමතියි. අපි කිව්වා මිනිස්සු යථා ස්වභාවය දකින්න හරිම අකමැති. අසුතව පුතුජන මට්ටමේ. දැන් අපි සීක මට්ටමේදී මේ පුරුදු වෙන්නේ මේ තතතාව යථා ස්වභාවය දකින්න සහ පිළිගන්න සහ ඒකත් එක්ක ජීවත් වෙන්න. එතකොට ඔය අර්බුද ගැටුම් ඔක්කොම ඉවරයි. ඒක තේරුම් ගන්න එකත් අමාරුයි. ඒක පිළිගන්න එක ඊටත් වැඩිය අමාරුයි. ඊළඟට ඒකත් එක්ක පවතින එක අනිශ්චිතෝච විහෙරති කියලා ඔය සතිපට්ඨාන දේශනාවේ කිව්වේ ඒක. ඒක තවත් දුෂ්කරයි. ඉතින් ඔන්න ඔය විදියට මේ රූප ධර්ම ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේ අපිට මේ කමඨහන උගන්වනවා. මම හිතනවා බොහෝ දෙනෙකුට මේක අවබෝධ වෙලා ඇති. සතිපට්ඨාන දේශනාවට අදාළ අපි සකස් කරපු කුඩා සටහන් දෙකක් අපි නිවෙන මග අපේ මේකට ස්කයිප් වලට ඇතුළත් කරලා ඇති. ඒ වගේම ආනාපාන සති පිළිබඳව අපි ලියපු පොතක් ඇතුළත් කරලා ඇති. ඒවා හැමෝටම මේ නිවෙන මග ස්කයිප් මේකෙන් ගිනුමෙන් බාගත කරගන්න පුළුවන්, කියවන්න පුළුවන්. ඒවත් තවදුරටත් කියවන්න. මොකද මේවා සාකච්ඡාවේ වෙලාවේ හොඳට සතිමත් භාවයේ පැවැත්වෙන්නේ නැති වුණොත් සමහර වෙලාවට අමතක වෙයි. ඒක නිසා නැවත නැවත මෙනෙහි කිරීම මානසිකාර අත්‍යවශ්‍යයි. එතකොට මානසිකාරයේ නැවත නැවත කරාම තමයි මේක මානසික තහවුරු වෙන්නේ. ඊට පස්සේ අපිට මේවයි පටිකූලයේ ආවට ගැටලුවක් නෑ. අපි දන්නවා ඉතින් ඕක කොහොම තමයි මේ අනුකූල පටිකූල දෙක අපි හිතින් හදාගත්ත අවිද්‍යාත්මක සංකල්ප දෙක. සුචි අසුචි සුභ අසුභ. ඉතින් අන්තිමට අපිට සුභේකුත් නැතුව අසුභේකුත් නැතුව යනවා. එතකොට සුභ අසුභ දෙක නැති වුණාම බොහෝ අර්බුද විසඳෙනවා. දැන් සුභ තියෙනකොට හරි ගැටලුනේ නේ.
සුභේ තියෙනකොට සුභ පතන්නත් වෙනවා ඒක. සුභ පැතුම් හුවමාරු කරගන්න වෙනවා සුභේ තියෙනකොට. අසුභේ තියෙනකොට මේ ඒක මග අරින්නේ එපා ඉතින්. ඒක තව ලොකු වැඩක්. ඔය ඉතින් ඔළුවේ තියෙන මිත්‍යා සංකල්පනේ සුභ අසුභ. ඉතින් බලන්න කොය දෙක තියෙනකොට සිද්ධ වෙන දේ. සුචි අසුචි තියෙනකොට සිද්ධ වෙන දේ. ඉතින් එහෙම එකක් නෑ. ඔය සුචි අසුචි සුභ අසුභ කියලා දෙයක් නෑ. ඉතින් අපි මේ මනසෙන් හදාගන්න දේවල්. හැබැයි රූප ධර්ම වල අවස්ථා දෙකක්. මම ඊයේ මේ අපේ යෝගී කෙනෙක් එක්ක කතා කරද්දී කියපු උදාහරණයක් මම කියන්න. දැන් අපි අඹ ගෙඩියක් ගන්නවනේ කන. දිට්ඨ අඹ ගෙඩියක්. අපි කියමු අපි ඕක කෑමට සූදානම් කරනකොට අපි ඕකේ ලෙල්ල තියෙනවා, මදේ තියෙනවා, ඇටේ තියෙනවා. අපි මොකද කරන්නේ? ලෙල්ල අරිනවා. පොත්ත අරිනවා. ඒක ඇරලා අපි ළඟ තියෙන කුණු බාල්දියට දානවා. මදේ කපලා පීරිසියට දා ගන්නවා. නැත්නම් අපේ පළතුරු ගන්න භාජනයේට ඒක දා ගන්න පිඟාන. ඇටේ ඒකත් දානවා ඩස්බින් එකේ. දැන් අර ඩස්බින් එකේ තියෙන කොටසට කියන්නේ අසුචි කියලා. පිඟානේ තියෙන කොටස සුචි. පිඟානේ තියෙන්නේ මදේ කොටස. අඹ ගෙඩියේ මදේ ටික පිඟානේ තියෙනවා. ලෙල්ලයි ඇටේ ඩස්බින් එකේ තියෙනවා. තියෙන්නේ වෙන තැනක. දැන් මේක කුණු කසල බඳුනේ තියෙනවා, මේක පිඟානේ තියෙනවා. දැන් මේ අර ගෙඩිය හැටියට තියෙනකොට අපි ඔහම සුචි අසුචි කතාවක් උනේ නෑ. මේ නමුත් බලන්නකො මේක හදාගත්ත හැටි. අරක අර පිළිකුල් කරනවා. අරකට අර පිඟානේ තියෙන මදේ කොටසට මනාප වෙයි. ඉතින් අර මදේ තමයි ඉල්ලන්නේ අරක එපා. නමුත් ඒක ඒ අඹ ගෙඩියේ ලෙල්ලක් තියෙනවා, මදෙත් තියෙනවා, ඇටෙත් තියෙනවා. ඒක ස්වභාවය. ඇත්ත తත්වේ යථා ස්වභාවය. ඉතින් බලන්න අපි ඕවට හදාගෙන තියෙන කොයිතරම් හරි නිකම් බොළඳ මානසිකත්වයන් කියලා තේරෙන්නේ නැද්ද? ඉතින් ওই විදිහනේ අනිත් ඒවා. කෙස් ගහේ සුදු පාට, කළු පාට දෙක ඒකෙම තියෙනවා. ඉතින් සුදු කළු විතරක් ඉල්ලන සුදු එපා කියලා. ඉතින් කළුවට මනාප වෙලා සුදුවට අමනාප වෙලා. මේ ස්වභාවයේම කෑලි දෙකක් කොටස් දෙකක් අල්ලගෙන අපි නිකන් ප්‍රපංච දෙකක් හදාගන්න. ඕන නැති පිස්සු මානසිකත්වයන් දෙකක් හදාගන්න. සුචියයි අසුචියයි කියලා. සුභයයි අසුභයයි කියලා. අනුකූලයයි පටිකූලයයි. රාගය දේශේ. ඉතින් ඔය ගැටලුවනේ බුදු පියාණන්සේ අපිට පෙන්න. මේ විපස්සනාව, මේ විදර්ශනාව, මේ යථා ස්වභාවය දැකීම. එක පැත්තකින් රූප ධර්ම වල අර ගති ලක්ෂණ අපි දකිමු. ඒ අනිත් පැත්තෙන් ඒවා අල්ල ගන්න විදිහ අපේ මෝඩකම නිසා මේවා අල්ල ගන්න විදිහ, අල්ල බදා ගන්න විදිහ. බදාගෙන ඒවත් එක පටන් ගන්න මේ මෝඩ රණ්ඩුව. මෝඩ වෙහෙස. අවිද්‍යාත්මක වෙහෙස. වෙහෙසකාරී වැඩ, ව්‍යාපෘති ප්‍රොජෙක්ට් අපිට පේනවා ඒක. ඒක දැක්කම ඔය ඔක්කොගෙම හරිය අපූර්වට අයින් වෙලා මිදිලා යනවා, ගැලවිලා යනවා. අපිට ඔය එක ව්‍යාපෘතියක්වත් ඕනේ නැති වෙයි. දැන් බලන්න රූපකාය අල්ලගෙන ලෝකයේ මිනිස්සු හදලා තියෙන ව්‍යාපෘති. මේ ශරීරය සම්බන්ධ කරගෙන අත්‍යවශ්‍ය නොවන කොයිතරම් ව්‍යාපෘති තියෙනවද? මේ සුචියයි අසුචියයි දෙක අල්ලගෙන කොයිතරම් ව්‍යාපෘති තියෙනවද? නිකන් සරල උදාහරණයක් කියතයි. දැන් කෙස්වල කළු පාටටම මනාප වුණාම හැමදාම කළු පාට තියාගන්න එපා. එතකොට ඉතින් කළු කරන්න එකක් හදන්න වෙනවා. ඇයි? සුදට අමනාපයි. ඒක අසුචිය. ඒක අසුබේ. අපෝ පේන්නවත් එපා.
අසුබේ, අසුචි, පටිකූලේ. ඉතින් ඒකට ප්‍රොජෙක්ට් එකක් වෙන ව්‍යාපෘතියක් වෙනම නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනම පරිේෂණ ගවේෂණ කරන්න එපා. අනේ ඉතින් අර සුද පිළිගත්තනම් ඔය මොකක්වත් ප්‍රශ්නයක් නෑනේ. ඉතින් පිළිගන්න බැරිත් නෑනේ. ඔක ඇත්ත තත්ත්වේ. ඇත්ත තත්ත්වේ. ඉතින් ඕක පිළිගන්න බෑ. ඕකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහට මහා ගැඹුරු දෙයක්. ගැඹුරුත් නෑ ඇත්තටම මේක සරලයි. අපි මේ ගොඩාක් මේවා නිකන් පටලවන්න ඕනේ නෑ. මේ සරල දේ අපි තමයි නිකන් සංකීර්ණ කරගෙන පටලවාගෙන අවිද්‍යාව නිසා තියෙන්නේ. සරලයි මේ තියෙන දේ පිළිගන්න බුදුහාමුදුර අපිට කියන්නේ. ඕක බොරු නෙවෙයිනේ. රූපකාය රූප ධර්ම බොරු නෙවෙයි. මේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නිය තියෙනවා, දත් තියෙනවා, හම තියෙනවා, මස් තියෙනවා, නහර ඇට තියෙනවා, පෙනහළු වකුගඩු තියෙනවා. මොකද නැත්තේ? ඒවා තියෙනවා. ඒවා ඒක අපූර්වට වැඩත් කරන්නේ අපිට දැනෙන්නේ. ඕවයින් අදාළ ක්‍රියාකාරකම් කරන්නේ. රූප ධර්ම නැත්තම් හුස්ම ගන්නෙ කවුද? හුස්ම ගන්නෙ කොහොමද? ඒවා හිතින්ම වාගත්තේ ඒවා නෙවෙයි. රූප ධර්ම කියන ඒවා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඒකේ ඇත්ත తත්වේ. රූප ධර්ම නැහැ කියලා කොහෙවත් කියලා නැහනේ. මේ රූප ධර්ම කියන්නේ අපි හිතින්ම වාගත් එකක් කියලා කොහෙවත් දේශනා කරලා නැහනේ. රූප ධර්ම කියන්නේ ඇත්තක්, සත්‍යයක්, පවතින දෙයක්. රූප සමුදය නේ? රූප සමුදය, රූප නිරෝධ ගාමිනී පටිපදා කියලා ඔහොම දේශනා කරන්න ඕනේ නැහනේ. රූප ධර්ම නැත්තම් රූප ධර්ම තියෙනවා. ඉතින් ඒවයි ඇත්ත తත්වේ තේරුම් අරගන්න. මේවත් එක්ක නිකන් අනවශ්‍ය මෝඩ අවිද්‍යාත්මක ගනුදෙනු පටන් ගන්න එපා. එතන තමයි දුක පටන් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා. ඉතින් ඔය කමඨහන උනත් ඇති. ඔය පටිකූල මානසිකාර කමඨහන උනත් කෙනෙකුට ඇති. මේ රූප ධර්මත් එක්ක තියෙන අවිද්‍යාත්මක ගනුදෙනුව නතර කරගන්න. නතර වෙනවා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ තවදුරටත් අනුකම්පාවෙන් පුනච පරං වික්කවේ බික්කෝ කියලා තව කමඨහනක් කියනවා. ඔය සතිපට්ඨාන දේශනාවේ අපිට පේනෝ එක කමඨහනක් කියලා ඊළඟ එක පුනච පරං කියලා ආයි එකක් පටන් ගන්න. පුනච අපරං කියන එකයි. මහණෙනි මේ මම එහෙනම් තවත් එකක් කියන්නම්කෝ. අර නිකන් එකක් කියලා තේරෙන්නේ නැති කෙනාට තව එකක් කියන්නේ. සමහරුන්ට එකකින්ම තේරෙනවනේ. එකකින්ම තේරෙන අවස්ථා තියෙනවා. එහෙම නැතු වුණාම පුනච පරං. එහෙනම් ශ්‍රාවකේනි මම තව එකක් කියන්නම්කෝ කියලා ඉතින් තවත් කමඨහනක් කියනවා. මේ රූප ධර්ම වල යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් විදිහේ තවත් කමඨහන් දෙකක් කියනවා එතෙන්. ඊළඟ එක තමයි ධාතු මනසිකාර පබ්බං. හරි කෙටියෙන් තියෙන්නේ පුනච පරම් බික්කවේ බික්කු ඉමමේව කායං යතහටිතං යතාපනිහිතං ධාතුසෝ පච්ච වෙක්කති අත්තිමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු. අර රූප ධර්ම නැත්නම් රූප කොටස් භෞතික දේ බුදුරජාණන් වහන්සේ තවත් ටිකක් ගැඹුරින් පැහැදිලි කරනවා. මේවා පවතින්නේ ධාතු විදියට. ධාතු කියන වචනේ අදහස කොටස කියන එකයි. කොටස. ඔය භූත භෞතික දේවල් කොටස් කරලා පෙන්නන. කොටස් හතරක. ඔය ඇහැ කන නාසය දිව කය කේසාලෝමානකා දන්තා තචෝ ආදී වශයෙන් අර 32ක් විදියට එක එක නම් ගම් වලින් කියපු ඒවා ඔක්කොම අන්තිමට කොටස් හතරකින් පෙන්නනවා මේ ධාතු මනසිකාරයේදී. පඨවි කියන්නේ මේ තද ගතිය. පඨවි ස්වභාවය කියලා කියන්නේ. ඒ එක ස්වභාවයක් ඒක. මේ ශරීරයේ අජ්ජත් කායේත් බහිද්ධා කායවල තද ගතියට දැනෙන කොටස් තියෙනවා. දැන් ශරීරය ගත්තොත් මේ හුඟක්ම තදට දැනෙන කොටස් තමයි
දන්ත දන්තා දත් අට්ටි ඇට ඕවා ගොඩක්ම හොඳටම පටවි ගතිය මේවයි ප්‍රකටයි. ඊළඟට කේසාලෝම නකාවලත් පටවි ගතිය ප්‍රකටයි. කේසාලෝම වල ඊට වැඩිය පටවි ගතිය ටිකක් අඩුයි. අර නම්මශීලී ගතියක් පෙන්වන්නේ ඒකයි. මන්සං නහාරු මස් නහරවල ඊටත් වැඩිය පටවි. ඒවත් පටවි පැත්තට තමයි තද ගතියට අහුසු වෙනවා. නමුත් ටිකක් පටවි ගතිය බුරුල් ගතියක් පෙන්වනවා. ওই විදිහට පටවි වල වුණත් තදට දැනෙන දේ වුණත් ඒකෙත් පෙන්වන විපරිණාමයක්. ගොඩක්ම තදට දැනෙන දේ විතරක් නෙවෙයි ටිකක් තද ගතිය අඩු. දැන් මස් අල්ලලා බලපුවාම ශරීරේ නහර අල්ලලා බලපුවාම හැම අල්ලලා බලපුවාම ඒවා මේ දත් තරම් ඇට තරම් නියපොතු තරම් තද නැහැ. පටවි කොටස් ගැනීමට තමයි ඒවා වැටෙන්නේ. පටවි ධාතු තමයි. ඒ වුණාට ඒවා පටවි ගතිය අඩුයි. ඔය විදිහට ශරීරයේ පටවි කොටසට අයත් දේවල් අපිට ඉතින් මෙනෙහි කරගන්න පුළුවන්, මානසිකාර කරගන්න පුළුවන්. ධාතු මානසිකාර. ශරීරයේම ඇතින්දී අරන් තියෙන්නේ. ඉමමේව කායං. මේ ශරීරයේමයි. ඊළඟට ඊටාම් වැදගත් වචන දෙකක් පාවිච්චි කරන යථා තිතං යථා පනිහිතං කිය. ඔය කපලා කොටලා වෙන් කරලා බලන්නේ. යථා තිතං කියන්නේ ඔය තියෙන විදිහට. යථා පනිහිතං කියන්නේ ඔය පාවිච්චි වෙන විදිහට. ඊ පස්සේ කාලේ තමයි ඔය මේ ඇනටොමි කරලා කාය විවච්ඡේදනය කරලා කෑලි කපලා බලන්න පුරුදු වුණේ. එහෙම එකක් බුදුහාමුදුරන්ගේ බණේ කියන්නේ නැහැ. ඒව ඉතින් පස්සේ හදාගත්ත මේ වෙන අය හදාගත්ත ගැටලු. එහෙම කෑලි ගලවලා බැරිල්ලක් මේකේ නැහැ. ඉමමේව කායං යථාටිතං යථාපනිහිතං ධාතුසෝ පච්චවෙක්කති. ඔය ශරීරයේ තියෙන විදිහට. ඔය ශරීරය කෑලි කැපුවයින් පස්සේ කාටත් ඕක පිළිබඳව තණ්හා මාන දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. ඔය ශරීරයේ මේ යථාටිතං ඔය ශරීරයක් හැටියට පවතින මොහොතේ තමයි. ශරීරයක් හැටියට භාවිත වෙන අවස්ථාවේ තමයි ඕකට තණ්හා මාන දිට්ඨිය ඇති වෙන්නේ. ඕක කෑලි ගොඩක් කෙරුවොත් කෑලි කැපුවොත් කාටවත් ඕකට තණ්හා මාන දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා කෑලි කපලා කොටස් කරලා වෙන් කරලා එහෙම මේ කමටහන් වල නෑ ඒවා. යථාටිතං යථාපනිහිතං ධාතුසෝ පච්චවෙක්කති. දැන් මේ ශරීරයේ පවතින්නේ යම්සේද? භාවිත වන්නේ යම්සේද? පනිහිත කියන්නේ සාමාන්‍යයෙන් ශරීරයේ භාවිතය, රූප ධර්ම වල භාවිතය. ඉතින් ඔය තියෙන විදිහෙන්ම භාවිත කරන විදිහෙන්ම ඒ ස්වභාවය තුලම ඉඳගෙන ධාතු වශයෙන් බලන්න පුළුවන්. ශරීරය අපි මේ පාවිච්චි කරනකොට අපිට පටවි කොටස් මේ තදට දැනෙන කොටස් අපිට හමු වෙනවා. අහුවෙනවා. එහෙ මෙහෙ වදිනකොට අපිට ඔය රිදෙන්නේ. මේ පටවි වැඩියෙන් තද කොටස් තමයි මොකක් හරි වැදුනොත් රිදෙන්නේ. ඉතින් අපි ඔය භාවිතා කරනකොට පාවිච්චි කරනකොට පරිහරණය කරනකොට ඒ තියෙන ඒ විදිහටමයි බලන්න ඕන. ඇටසැකිල්ල වෙනම අරගෙන නෙමෙයි බලන්නේ. අපි හිතන්නේ මේ ඇටසැකිල්ල වෙනම ගලවලා අරන් තමයි පටවි ධාතු බලන්න ඕනේ කියලා. එහෙම කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. මොකද ඇටසැකිල්ල වෙනම ගැලෙවුවයින් පස්සේ ඕවා පිළිබඳව ඔය තණ්හාමාන දිට්ඨිය එන්නේ නැහැ. මේක මෙහෙම තියෙනකොට තමයි අනේ මගේ මේ පටවි ගතිය අඩු නොවී තිබුණොත් පටවි ධාතුව වෙනස් වෙනෝනේ අනිත්‍යයි. අපේ ශරීරයේ ඇට ගත්තොත් ඒවා කුඩා කාලේ බොහොම දුර්වලයි. නව යෞවන වයසට තරුණ වයසට මැදිවියට එනකොට ඇට ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ පටවි ගතිය, තද ගතිය හොඳින් පිහිටනවා. ඉතින් ඉඳලා දැන් අපි දන්නෝ මේ ඇට සැකිලි ඇටවල ශක්තිය අපේ ශරීරයට බොහොම වටිනවා. ඒක ප්‍රයෝජනවත්. ඔන්න ඉතින් ඕක අල්ලගන්න.
පඨවි ධාතුව අල්ලගන්න. ඉතින් පඨවි ධාතුව අල්ලගෙන කියනවා ඉතින් පඨවි ධාතුව වෙනස් නොවේවා විපරිණාමේ නොවේවා. ඉතින් අල්ලගෙන ඉතින් ඇට හොඳට තියාගන්න. ඉතින් මහන්සිය. ඒ වුණාට පඨවි ධාතුව අනිත්‍යයි. විපරිණාමති අඤ්ඤතා හෝති. ඒක මැදිවිය පහු වෙනකොට ඉතින් ඇට කැඩෙනවා. වෙනදට වැඩිය පොඩ්ඩේ මෙහෙ වුණොත් ඒ ඇට දිරනවා එතකොට. ඉතින් අපි ඕක පිළිගන්න බෑ කැමති නෑ මොනවා හරි ඕකට ඉතින් ලෙඩක් කියලා කියන්නේ. ලෙඩක් නෙමෙයි. විපරිණාම ධර්මයි. ඉතින් අපි ඒක පිළිගන්න කැමති නෑ. පිළිගන්න නැතුව කියන අපෝ ඕක ලෙඩක්. ඕකට බෙහෙත් හොයන්න ඕන, බෙහෙත් දෙන්න ඕන, අරව කන්න ඕන, මේවා කන්න ඕන. ඉතින් අර මොකද අර යථා ස්වභාවය ඇති තත්ත්වය ඇත්ත තත්ත්වේ පිළිගන්න කැමති නෑ මනාපර. අර පටවි වල අල්ලගත්ත අර උපරිම අවස්ථාව තද ගතිය හොඳට පවතින අවස්ථාව උපාදාන කරගත් අල්ලගත්. නව යවවන වී හරි තරුණ වී හරි මැදි වී තියෙන විදිහට ඇට තියෙන්න ඕන කියලා හිතන. විපරිණාමය වෙනවට කැමතියි. ඉතින් මේ ධාතු මනසිකාරයේදී අපිට උගන්වන්නේ මේ පඨවි ස්වභාවය ශරීරයේ පවතින නමුත් ඒකත් අනිත්‍යයි. දැන් පඨවි කිව්වම පඨවි ස්වභාවය නිට්ටය නෑ. ඊයත් අනිත්‍යයි. ඊයත් අනාත්මයි විපරිණාමයටපත් වෙනවා. ඇති වුණා වගේම නැති වෙනවා. කොහොමද හේතුඵල ධර්මානුකූලව? ඉතින් ඔය ගැඹුර පෙන්නන්නේ දැන් ධාතු මනසිකාරයට එනකොට අර පටිකූල මනසිකාරයේදී කෙස් කිව්ව ලොම් කිව්ව නිය කිව්ව දත් කිව්ව සම කිව්ව මස් කිව්ව ඇට කිව්ව දේවස්තු කිව්ව පෙනහළු කිව්ව මල මුත්‍රා ආදී වශයෙන් ඒවට නංගන් දීලා උපාදාය රූප හැටියට එතෙන්දි බැලුවේ. මෙතෙන්දි බලන්නේ භූත රූප හැටියට. සතර මහා භූත එකතු වීමෙන්නේ උපාදාය රූප හැදෙන්නේ. පඨවි ආපෝ වායෝ තේජෝ එකට ගොනු වීමටයි උපාදාය කියලා කියන්නේ. ගොනු වීම විවිධ විදියට හෝ ගොනු වෙනවා. කෙස් වල ගත්තත්, ලොම් වල ගත්තත්, නිය වල ගත්තත්, හැමේ ගත්තත්, දත් වල ගත්තත් තියෙන්නේ සතර මහා භූතමයි. ඒවයි ගොනු වෙලා තියෙන ආකාරයේ අනුව ඒවයි හැඩය, වර්ණය, ස්වરૂපයේ, ස්වභාවයේ, ගතිය, ගුණය වෙනස් වෙනවා. එහෙමයි. ඉතින් ධාතු මනසිකාරයේදී අර උපාදාය රූපය ඉක්මවා ගිහිල්ලා භූත රූපයට මේනෝ මූලික අවස්ථාවටම ඇවිල්ලා බලපුවාම මෙතන හැම එකේම තියෙන සතර මහා භූත. ඊට පස්සේ සතර මහා භූත ගැන නිත්‍ය සංඥාවක් ඇති කරගන්න ඉඩ තියෙනවනේ. මේ පඨවි නිට්ටයයි කියලා නෑ. අනිත්‍යයි. තදගති. ඊළඟට ආපෝ. ආපෝ කියන්නේ ඊට වඩා මේ භෞතික දේවල තියෙන ඊට වඩා ලිහිල් ගතිය. භෞතික දේමයි භූත ධර්මමයි පඨවි ගතිය අඩු වෙලා ගියාම එක්තරා තැනකදී එනවා වැක්කිරෙන්න වැగిරෙන ගලා යන වැగిරෙන වැක්කිරෙන ගතියක් තියෙනවා. එතෙන්ට එනවා. මේක එකම දේ ඉතින්. එකම දේ. ඒකේ පඨවි ගතිය අඩු වුණොත් අඩු වෙන්න ගලන්න පටන් ගන්නවා. දැන් අයිස් කුට්ටියක් බලන්න අයිස් කුට්ටියක් හැටියට තියෙනකොට පඨවි ගතිය තියෙනවා. ඒකේ පඨවි ගතිය අඩු වෙන්න ගලන්න පටන් ගන්නවා අයිස් කුට්ටිය. එහෙම නැත්නම් අපි බටර් කෑල්ලක් අරගත්තොත් ඒක තියෙන්නේ පඨවි විදියට තියෙන්නේ. ඉතින් අපි එළියේ මේසයක් උඩ හරි අවුව වැටෙන තැනක හරි රස්නේ තැනක තිබ්බොත් ඒකේ පඨවි ගතිය නැති වෙලා ආපෝ වෙනවා. දැන් මේක ගලාගෙන යනවා. එතකොට මේ භෞතික දේවල් එහෙම තමයි. වර එක පඨවි විදියටම පවතින එක තව වෙලාවකට ආපෝ වෙනවා. ඝනයක් ඝන වස්තුවක් හැටියට ඝනී භවණය වෙලා තියෙනදී ද්‍රාවණ වෙනවා.
ඉතින් භෞතික දේවල්ම මේ ද්‍රාවණ හැටියට තියෙන්නේ. ඝන හැටියට තියෙන්නේ. අර ඝන ස්වභාවය තමයි පඨවි කියන්නේ. ද්‍රව ස්වභාවය තමයි ආපෝ කියන්නේ. ඉතින් අපේ ශරීරයේ ඝන දේවලුත් තියෙනවා, ද්‍රව දේවලුත් තියෙනවා. පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ ඔය කිව්වේ අර ද්‍රවශීලී දේවල්. දහඩිය, මුත්‍ර, ලේ, සෙම, සොටු කඳුලෝවා ගලණේවනේ. ගලා යන ඇතුළතත් ගලාගෙන යනවා, පිටතටත් ගලනවා. ගලා යන ස්වභාවය තියෙන. ගයි ගලා යන ස්වභාවයටයි ආපෝ කියලා කියන්නේ. ආපෝ. ඊළඟට වායෝ. අපි තේජෝ කියන එක පොඩ්ඩක් හතර වෙනුවට තියමු. වායෝ කියන්නේ තවත් සැහැල්ලු වුණාම තවත් පඨවි ගතිය තවත් අඩු වෙනකොට පඨවි ගතිය අඩු වෙනකොට වායෝ වෙනවා. ඒක තව තවත් අඩු වෙනකොට ආපෝ වෙනවා. තව තවත් අඩු වෙනකොට වායෝ වෙනවා. මේ භෞතික දෙයමයි. භෞතික දේවල්මයි. ඉතින් වායෝ කියන්නේ සැහැල්ලුයි දැන්. හමා යනවා. බොහොම සැහැල්ලු මට්ටමින් තියෙන දෙයක්. සමහරට ඇහැට පේනවා. ඇහැට පේන්නෙත් නැහැ. කනට ඇහෙන්නේ නැහැ. ස්පර්ශ වුණොත් දැනෙනවා. වායෝ වල ස්වභාවය එහෙමයි. ඉතින් ওই විදිහට දැන් බලන්න රයිස් කුට්ටියම ඊට පස්සේ වතුර වුණා. වතුරත් ජල වාෂ්ප වෙනවා සමහර වෙලාවට. ආයිමත් ජල වාෂ්ප එකතු වුණාම ආයි වතුර වෙලා පල්ලෙහාට වැටෙනවා. ඊට පස්සේ තවත් සීතල වුණොත් ඒක ආයි අයිස් කුට්ටියක් බවට පත් වෙනවා. ඉතින් පඨවි විදිහට තියෙන්නේ පඨවි නිට්ටය නෑ. ආපෝත් නිට්ටය නෑ. වායෝත් නිට්ටය නෑ. මේ රූප ධර්ම භෞතික දේවල් පවතිනවා නමුත් වෙනස් වෙවි. ගති ගුණ ලක්ෂණ ස්වરૂප ස්වභාවයේ විපරිණාමයේ වෙමින් හේතුඵල ධර්මානුකූලව පවතින. ඒකයි මේ ධාතු මනසිකාරයේදී පෙන්නන්නේ. ඉතින් ඕවා පෙන්නන්නේ ඇයි මේ කමඨහන් මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. අපි ඕවා දන්නේ නැතකොට දුක හදා ගන්නවනේ. දැන් පඨවි ධාතුව තේරුම් අරගෙන පඨවි වෙනස් නොවේ තිය යුතුයි කියලා අපි හිතා ගන්න. පඨවි නිත්‍ය සංඥාවෙන් ගන්න. පඨවින් පඨවිතෝ සංජාන. පඨවින් පඨවිතෝ සංඤත්වා පඨවින් මේති අභිනන්දති. අභිවදති අජ්ජෝසාය තිට්ඨති. මේ තදමයි ඒක. තද විදියටම තියෙන්න ඕන. ඝන විදියටම තියෙන්න ඕන කියලා. ඉතින් නමුත් ඒව එහෙම තියෙන්නේ නැහැ. ඒ තියෙන්නේ නැති බව ස්වභාවය. ධර්මතාවය. ඉතින් අන්න පඨවි ඇල්ලුවොත් පඨවි වෙනස් වෙනකොට දුක. ඒකයි. ආපෝ ඇල්ලුවොත් ආපෝ ස්වභාවයක් විදියට තේරුම් අරගෙන ඒක පිළි අරගෙන ඒ ආපෝ ස්වභාවයත් එක්ක ඉන්න පුළුවන්. නමුත් ඒක ආපෝ මේ මම මගේ මට ඕන හැටියට පවතින්න ඕනේ කියලා ඒක අල්ලගත්තොත් එතන ගැටලුව එනවා. දුක එනවා. ඒ අන්නේ ගැටලුව විසඳන්න මේ කමඨහන් උගන්නන. අන්තිමට බලපුවා මේවයි තියෙන්නේ පඨවි ආපෝ වායෝ. ඔය තුනේ තියෙනවා තේජෝ කියලා එක. තේජෝ කියන්නේ උත්තේජක ලක්ෂණය. උනන්දුකාරකය. මොකද්ද උනන්දු කරන්නේ? ගත හෝ සිත. පඨවි ආපෝ වායෝ තුනේ තියෙන උත්තේජක ගුණ. සමහර වෙලාවට ඒක සීතල කියලා අපි කියනවා. සීතල කියන්නේ තේජෝ ධාතුවට අයිති දෙයක්. උත්තේජක ගුණයක්. සමහර දේවල් අපි සීතලට තියෙනවා නම් නේ කැමති. ශරීරයත් කැමති, හිතත් කැමති. සමහර වෙලාවට සීතලට. පඨවි වල හරි, ආපෝ වල හරි, වායෝ වල හරි. දැන් වායෝ ධාතුව බලන්න අපි හොඳටම රස්නෙන් ඉන්න වෙලාවක අපි කැමති වායෝ ධාතුවේ මොන ගුණයටද? සීත ගුණයට.
අපි රස්නෙන් ඉන්න වෙලාවක සීත ගුණයට, සීතලෙන් ඉන්න වෙලාවක වායෝ ධාතුවේ රස්නේ ගුණයට අපි කැමති. එහෙනම් මේ සීතලයි උෂ්ණයයි කියන දෙකම තේජෝ ධාතුවටයි. සමහරු තේජෝ කිව්වම කියන්නේ උෂ්ණය කියලා. ඒවා ඉතින් අර විග්‍රහ කිරීමේ දෝෂ. මේක අවබෝධ කරගෙන නැති ප්‍රශ්නේ. ඒ මොකද අපේ හිත ගත උනන්දු කරන නිසායි තේජෝ කියන්නේ. උත්තේජන ලක්ෂණයටයි තේජෝ කියලා කියන්නේ. ඒ උත්තේජන ලක්ෂණ ඔය සතර මහා භූතවල තියෙනවා. පඨවි වලක් තියෙනවා, ආපෝ වලක් තියෙනවා, වායෝ වලක් තියෙනවා. උත්තේජක ලක්ෂණ තේජෝ කියලා කියන්නේ. ඒක හරි සංකීර්ණයි මේ උත්තේජක ලක්ෂණ. වර්ණය, ගන්ධය, රසය, ගුණය මේවා වැටෙන්නේ ඔක්කොම තේජෝ ධාතුවට. පඨවි වලට, ආපෝ වල, වායෝ වල පඨවි ආපෝ දෙකේ වර්ණයක් තියෙනවා. ගන්ධයක් තියෙනවා, රසයක් තියෙනවා. සමහරට වායෝ වල වර්ණේ නැහැ. නමුත් ස්පර්ශයට දැනෙන ගන්ධයක් තියෙනවා. ගුණයක් තියෙනවා. එහෙම තියෙනවා. අන්න ඒකට තමයි අපේ ගතසිත උනන්දු කරවන්නේ. ගත හෝ සිත උනන්දු කරන සාධකයටයි තේජෝ කියන්නේ. උත්තේජක ලක්ෂණය. ඒවා මේ භෞතික දේවල්. කෙලිම භූත ධර්ම. භෞතික දේවල් වල තියෙන. ඉතින් ඔය උත්තේජක ලක්ෂණ අල්ලගෙනනේ අපි ඔය භෞතික දේවල් පස්සේ පන්නන්නේ. උත්තේජක ලක්ෂණයක් නැති කිසිම භෞතික දෙයක් කෙරෙහි අපි උනන්දු නැහැ. උනන්දු වෙන්නේ නැහැ. තේජෝ ධාතුව නැත්තම් උනන්දු නැහැ. ඒ උත්තේජක ලක්ෂණය අපේ ගත හෝ සිත උනන්දු කරන්නේ නැති නම් ඒවා කෙරෙහි අපේ යොමුවක් නැහැ. ප්‍රතික්ෂේපය හෝ බාර ගැනීම සිදු වෙන්නේ මේ තේජෝ ධාතුව අනුව. අපි උදාහරණයක් දෙකක් කිව්වොත් දැන් අපි ආහාර වැටෙන්නේ පඨවි වලටනේ. පඨවි ධාතුවට වැටෙන්නේ ආහාර. භෞතික දෙයක්. ඔය අපි කන බොන දේවල්. පත් මාළු ව්‍යංජන. ඕවා කොහොමද තෝරන්නේ? තෝරන්නේ ඕවයි ගුණය අල්ලලානේ තෝරගන්නේ අපි. මේ කෑම මේ ගුණේ තියෙන, මේ ගුණේ තියෙන, මේ ගුණේ තියෙන, මේ ගුණේ තියෙන කියලා. ඔන්න ඉස්සෙල්ලා ගුණය අල්ලගන්න. ගුණය කියන්නේ අපිව උත්තේජනය කරන සාධකයක්. ඒ ගුණයෙන් තමයි අපේ ශරීරය උත්තේජනය කරන්නේ. ශරීර ශක්තිය ඇති කරන්නේ. වර්ණය ඇති කරන්නේ. ඔය දේවල් ඇති කරන්නේ අර ගුණේ. ඒක නිසා මේ ගුණය අන්න අපිව උනන්දු කරනවා. අපි ආහාර තෝරන්න ගියාම පළමුවෙන්ම අපිව උනන්දු කරන සාධකය, උත්තේජක සාධකය වෙන්නේ මෙන්න මේ ඕජෝ ගුණය. ඕජෝ කියන්නේ ගුණයට. ඊළඟට සමහර වෙලාවට ඒවයි තියෙන වර්ණය. ඊළඟට ඒකේ තියෙන රසය. දෙවනුව බලනෝ රසයනේ. රසයත් අයිති වෙන්නේ තේජෝ ධාතුවට. රසය පඨවිත් නෙමෙයි, ආපෝත් නෙමෙයි, වායෝත් නෙමෙයි. දැනෙන්නේ දිවට, උත්තේජනය කරන දිවත් හිතත්. කයත් හිතත් දෙක උත්තේජනය කරන රසය කියන්නේ. එතකොට අපි ආහාර තෝරද්දි රසය බලමු. සමහර විට ආහාරවල සුවඳත් බලමු. ගන්ධය නහයට දැනෙන දේ. සමහර අය ඔය ගන්ධය නිසා මේ සමහර ආහාර ගන්නෙ නැහැ. තද ගන්ධයක් තියෙන සමහර ආහාර වර්ග තියෙනවා. දැන් ඔය දූරියන් වගේ පළතුරු වර්ග ඒකේ තද ගන්ධයක් තියෙනවා. සමහරව ඒකට සුගන්ධ කියන, සමහර දුගන්ධ කියන, ඒක වෙනම කාරණයක්. නමුත් තද ගන්ධයක් තියෙන, ස්මෙල් එකක් තියෙනවා. නහයට දැනෙන දෙයක් තියෙනවා තදට. ඉතින් ඒ තෝරන්නේ. ඒක නෙගටිව් උත්තේජකයක් වෙනවා. ඉතින් ඒක නිසා ප්‍රතික්ෂේප කරනවා. සමහර අය ඒක මේ පොසිටිව් උත්තේජකයක්, ධනාත්මක උත්තේජකයක් වෙනවා. ඒක කොහොම හරි ගන්ධයත් තේජෝ ධාතුවටයි අයිති. එතකොට රසය
වර්ණය, ගන්ධය, වර්ණ, ගන්ධ, රස, ගුණ. වර්ණ, ගන්ධ, රස, ඕජා. මේවා තේජෝ ධාතුව. උත්තේජක ලක්ෂණ. පඨවි වල, ආපෝ වල, වායෝ වල තියෙන උත්තේජක ගුණ. ඉතින් ඔය තේජෝ ධාතුව හරිය සංකීර්ණයි. තේජෝ ධාතුව නිසා තමයි අපි රූප ධර්මත් එක්ක මේ තරම් ඇලෙන්නේ ගැටෙන්නේ. රූප ධර්ම කෙරෙහි මුලා වෙන්නේ රූප ධර්ම වල තියෙන මේ තේජෝ ධාතුව නිසා. උත්තේජක ලක්ෂණ නිසා. ගත හෝ සිත උනන්දු කරන ලක්ෂණ නිසා. ඉතින් අපි යෝග දකින්න ඕන. මේ ශරීරයෙන්ම පටන් ගත්තම අපිට ඕව ශරීරයේ වර්ණය බලන්න පුළුවන්. වර්ණයට කැමතිනේ. මොන වර්ණයටද කියලා අපි දන්නේ නැහැ. කළු වර්ණයටද, සුදු වර්ණයටද, තලෙළු වර්ණයටද මොකටද කියලා දන්නේ නැහැ. අපි කියන්නේ වර්ණ. උඟ දෙනේ තමන්ගේ ශරීරයේ වර්ණයට කැමති. ඉතින් ඒ වර්ණය පවත්ව ගන්න. ඉතින් වර්ණය කියන එක නිට්ටය නෑ. සතර මහා භූත නිට්ටය නෑනේ. තේජෝ ධාතුව නිට්ටය නෑනේ. ඉතින් වර්ණය වෙනස් වෙනවා. පාට වෙනස් වෙනවා. සමහර වෙලාවට මූණ සුදුයි, මූණ කළුයි. ඉතින් අපි සුදු කරගන්න හරියට උත්සාහ කරනවා. ඒ සුද කියන්නේ පාට වර්ණය කියලා කියන්නේ තේජෝ ධාතුව. උනන්දුකාරකේ තියෙන අනිත් අය කැමති ඇති සුදට. එහෙමනේ. සුදු මූණක් දකින්න, සුදු ඇඟක් දකින්න කැමති ඇති. ඒ සුදු මූණක් දැක්කම සුදු බව, මූණේ ඇති සුදු බව, ඇඟේ ඇති සුදු බව නිසා හිත උත්තේජනය වෙනවා ඇති. අසුතව පුතුජන මට්ටමේදී ඒක වෙනවා ඇති ස්වභාවය. එහෙම නැත්නම් කළුවට කැමති ඇති. මොකක් හරි වේවා වර්ණ කියලා කියන්නේ සුදු හරි කළු හරි මොකක් හරි. ඇහැට පෙනෙන ඒක අයිති වෙන්නේ තේජෝ ධාතුවට. වර්ණ කියන්නේ පඨවිත් නෙමෙයි, ආපෝත් නෙමෙයි, වායොත් නෙමෙයි. තේජෝ ධාතුවට අයිති දෙයක්. උත්තේජක සාධකයක් ඒක. ඉතින් ඕක අල්ලගත්තොත් එහෙම ඕක නිත්‍ය සංඥාවෙන් ගත්තොත් මගේ වර්ණය මේක වෙන්න ඕන. ඒක වෙනස් වෙන්න බෑ. ඉතින් ඔන්න ප්‍රශ්නේ. ඉතින් ගැටලු. ඇයි? වර්ණය වෙනස් වෙනවනේ. අනිච්චංනේ. විපරිණාමතිනේ, අඤ්ඤතා හෝතිනේ. සමුදේ වගේම වය වෙනවනේ. ඒක හේතුවක ඵලයක්නේ. ඉතින් අපි ඕක පිළිගන්න ඕන, තේරුම් ගන්න ඕන. ඕකත් එක්ක පවතින්න ඕන. එතකොට ප්‍රශ්නේ ලිහිලා යනවා. ඉවරයි. සතර මහා භූත හැටියට දකින්නත් ඕන. සතර මහා භූත අනිත්‍ය අනාත්ම විදිහට අවබෝධ කරගන්නත් ඕන. වටහා ගන්න ඕන, තේරුම් ගන්න. ධාතු මනසිකාරයේ කරන්නේ ඒක. ධාතුසෝ පච්ච වෙක්කති. බලන්න එතන ඉදිලා තියෙන වචනේ පච්ච වෙක්කති. පච්ච වෙක්කති. ප්‍රත්‍යවේක්ෂා කරන. පච්ච වෙක්කති. නුවණින් විමසා බලනවා කියලා ඔවට පරිවර්තන සමහර වෙලාවට දීලා තියෙන මේ නිකම්ම මේ සමහර පරිවර්තන වල නිකන් සිහි කරන්නේ කියලා වගේ වචන දීලා තියෙන එක එච්චරම නිකන් හොඳ පරිවර්තන නෙමෙයි. පච්ච වෙක්කති කියන වචනේ හොඳට නුවණින් විමසා බලන්න. හතර මහා භූත, හතර මහා ධාතු ඒවා වෙන් වෙන්ව අඳුන ගන්න. ශරීරය ගත්තම අජ්ජත් කායේ වෙන් වෙන් හඳුන ගන්නවා. බහිද්ධා කායේ අනිත් බාහිර රූප කායන් වලත් ඒවා එසේම ඒ රූප කායන් දකිනකොට, අහනකොට, විඳිනකොට, පරිහරණය කරනකොට යථාටිතං යථාපනිහිතං ඔය තියෙන විදිහට තියෙන ආකාරයෙන්ම ඔය එහෙම තියෙද්දි ධාතු වශයෙන් මෙනෙහි කරගන්න. ඒ ධාතු වශයෙන් දැකලා විතරක් මදි. ඒ ධාතු අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය පටිච්ච සමුප්පන්න විදිහට තේරුම් ගන්නවා. දැන් අපි අතේ ඇඟිලි පහ වගේ අපි මේ සියලු නාම රූප ධර්ම වල මූලික ගුණාංග පහක් යථා ස්වභාවයට අදාළ ගුණාංග පහක් අපි ධර්මයේ තුලින් පෙරලා අරන් තියෙනවා. ඒ තමයි අනිච්චතා, අනත්තතා, විපරිණාමතා, සමුදය වයතා, පටිච්ච සමුප්පන්නතා. ওই විදිහට ওই පහ
පහක් අපි අවබෝධ කරගෙන නැත්නම් තේරුම් අරගෙන තියෙනවා, වටහාගෙන තියෙනවා, අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් අපි මේ සතර මහා ධාතු වලත් අනිත්‍යතාවය දකින්නේ. මේ විදර්ශනාවේදී ඒකයි දකින්නේ. එහි අනත්තතාව දකින. අපිට ඕන හැටියට පවතින්නේ නැහැ. විපරිණාමය ඇති වුණ වෙලාවෙ ඉඳලා ක්‍රමයෙන් වෙනස් වෙගෙන යනවා. කොයි පැත්තටද දන්නේ නැහැ. විපරිණාමය කියව මොන දිශාවටද දන්නේ නැහැ. සමහර විට ඒක වර්ණයේ වැඩි වෙන පැත්තට විපරිණාමය වෙන්නත් පුළුවන්. වර්ණයේ අඩු වෙන පැත්තට විපරිණාම. මේ දෙකම විපරිණාම. විපරිණාම කියවම හුඟ දෙනෙක් අඩු වෙන පැත්ත විතරයි අල්ලගන්නේ. විපරිණාම කියන්නේ අඩු එකේ ඉඳලා වැඩි එකට යන එක, නැත්නම් වැඩි එකේ ඉඳලා අඩු එකට යන එක. හුඟක් අය හිතන්නේ විපරිණාම කියවම අඩු එකේ වැඩි එකේ ඉඳලා අඩු එකට යන එක. නෑ, විපරිණාම අඩු එකේ ඉඳලා වැඩි එකට වෙන්නත් පුළුවන්. වැඩි පැත්තේ ඉඳලා අඩු පැත්තට වෙන්නත් පුළුවන්. දැන් අපේ ශක්තිය ගත්තොත් කුඩා කාලේ ශක්තිය විපරිණාමය වෙන්න පටන් ගන්නවා. කොයි පැත්තටද? අඩු මට්ටමේ සිට වැඩි මට්ටමට එන්න පටන් ගන්නවා. නව යෞවන වයසට මැදිවියට එනකොට ශක්තිය හොඳටම වැඩි වෙලා. එතන ඉඳලත් වෙන්නේ විපරිණාමය තමයි. මොකද්ද වෙන්නේ? එතන ඉඳලා ක්‍රමයෙන් අඩු වීගෙන. ඒක නිසා විපරිණාමති කිව්වම විපරිණාම ධම්මෝ කිව්වම ඒක මේ වැඩි එකේ ඉඳලා අඩු එක නැත්නම් අඩු එකේ ඉඳලා වැඩි එක. ඒ අර Tamanට ඕන එක අල්ලගන්න. දැන් Tamanට ඕන වැඩි එකේ ඉඳලා අඩු වෙන පැත්තට නම් සමහරු විපරිණාමය කියන්නේ අනිත් පැත්තේ එක අල්ලන්නේ. අකමැති එක අල්ලගන්නේ විතරයි. යමක් අඩු නොවිය යුතු නම් අඩු වෙන එක විපරිණාමය කියලා ගන්න. යමක් වැඩි වෙන එක අකමැති නම් ඒක අකමැති දේ විපරිණාම හැටියට ගන්න. එහෙම නෙවෙයි විපරිණාම කියන්නේ යමක ක්‍රමික විකාශනය, ක්‍රමානුකූල වෙනස් වීම. රූපාන්තරණය කියලාත් අපි ඔකට වචනයක් පාවිච්චි කරනවා. ක්‍රම විකාශය. ඉතින් රූප ධර්ම වල ඔහොමයි. පඨවිත් එහෙමයි, ආපෝත් එහෙමයි, වායොත් එහෙමයි, තේජොත් එහෙමයි. විපරිණාමති. අනිච්ච අනත්ත විපරිණාම. සමුදය වය හටගත්තා වගේම නිමා වෙනවා. ඉතින් ඕවා සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මානුකූලව පටිච්ච සමුප්පන්න. ඉතින් ඔය ටික තේරුම් ගත්තනම් ධාතු මනසිකාරයේදී ඒ රූප ධර්මත් එක්ක තියෙන පටලැවිල්ල ඉවරයි. අපි මොනතරම් මේ රූප ධර්මත් එක්ක පටලැවිලි හදාගෙන තියෙනවද? එක පැත්තකින් අවිද්‍යාව. මේකේ යථා ස්වභාවය තේරෙන්නේ. අනිත් පැත්තෙන් මේවයි තියෙන වින්දනයේට තණ්හා කරනවා. මතක තියාගන්න රූප ධර්ම වල වින්දනයක් තියෙනවා. වේදනා ලක්ෂණේ තියෙනවා. අර මං කලින් කිව්වේ ඔය තේජෝ ධාතුවේ තියෙන පුදුම විදිහේ වේදනා ලක්ෂණයක්. වින්දන ගතියක් තියෙනවා. තේජෝ ධාතු. ඉතින් වර්ණය දැක්කම වර්ණය විඳිනවා. ගන්ධය දැනුනම ගන්ධය විඳිනවා. රසය දැනුනම රසය විඳිනවා. ස්පර්ශය පහස දැනුනම පහස විඳිනවා. ඒකේ ගතිය, ගුණය, ස්වરૂපයේ ස්වභාවය වැටහුණාම ඒකත් විඳිනවා. අනේ මේක හරි ෂෝක්නේ, හරි ප්‍රයෝජනවත්නේ, හරිම හොඳයිනේ. සුඛ පැත්තට විඳිනවා. එහෙම නැත්නම් දුක්ඛ පැත්තට විඳිනවා. අයියෝ මේක හරි බාධාවක් නේ, කරදරයක් නේ, මේක හරි නෑනේ කියලා අර පඨවි ගතිය හෝ ආපෝ ගතිය හෝ වායෝ ගතිය හෝ තේජෝ ගතිය විඳිනවා. ඒ වේදනා කියන්නේ කාගේවත් වැරද්දක් එහෙම නෙමෙයි. ඒක ස්වභාවයෙන් විඳින එක. ඉතින් අර විඳීම නිසා බැඳීම ඇති වෙනවා. වේදනා පත්‍ය තණ්හා. ඉතින් ඕක දැක්කනම් ඔය දෙක අවිද්‍යා තණ්හා දෙක දකින්න ඕන. ඒක අපේ අභ්‍යන්තර ගැටලු. ඒක පඨවි ධාතු වේවත්, ආපෝ ධාතු වේවත්, වායෝ ධාතු වේවත්, තේජෝ ධාතු වේවත් තියෙන ලක්ෂණයක් නෙමෙයි අවිද්‍යා තණ්හා කියන්නේ. හැබැයි අර සතර මහා භූත ඇසුරෙන් ඉන්නේ.
සතර මහා භූතවල තියෙන ගති ගුණ ලක්ෂණ ස්වરૂප ස්වභාව නිසාවෙන් අපේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන. ඒක නිසා ඔය අජ්ජත් බහිද්ද දෙකම ඇතුළත සිද්ධ වෙන දේ සහ පිටත සිද්ධ වෙන දේ දෙකම නාම සහ රූප දෙකම පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. මේක එකක් විතරක් ගන්නෙ නෑ. නාම විතරක් ගන්නෙ නෑ. රූපත් ගත්තේ මොකද? නාමයි රූපයි දෙකම ගත්තේ මේක දෙකම තියෙනවා. රූප ඇසුරෙන් නාම පැත්තේ තමයි මේ ගැටලුව තියෙන. අවිද්‍යාව හතර මහා භූත අවිද්‍යාව නෙමෙයි. හතර මහා භූත සතර මහා භූත රූප ධර්ම. ඉතින් ඒවා දකිනකොට අහනකොට විඳිනකොට පාවිච්චි කරනකොට පරිහරණය කරනකොට ඔන්න අවිද්‍යාව නිසා තණ්හා කරනවා. ඇලීම ගැටීම මුලාව ඇති කරගන්න. එතන දුක පටන් ගන්න. අපි දන්න ඕනේ දුක්ඛ සත්‍ය යමුතුයෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ. අපි සාකච්ඡා කරලා තියෙනෝනේ. යායන් තණ්හා. මොකද්ද මේ තණ්හා කියන්නේ? ඇලෙන ගතිය, ගැටෙන ගතිය, මුලා වෙන ගතියටනේ තණ්හා කියන්නේ. සමහරු තණ්හා කිව්වම හිතන්නේ ඇලෙන ගතිය විතරයි කියලා. නෑ. විඳීමත් එක්ක ඇති වෙන බැඳීමටයි තණ්හා කියන්නේ. වේදනාපච්චය තණ්හා. ඒතර විඳීම ඇතුලේ සුඛ වේදනාවක් තියෙනවා, දුක්ඛ වේදනාවක් තියෙනවා, අදුක්ඛම සුඛ වේදනාවක් තියෙනවා. ඒක නිසා මේ තුනට අනුව සුඛ වේදනාව අනුව ඇලීමත්, දුක්ඛ වේදනාව අනුව ගැටීමත්, අදුක්ඛම සුඛය අනුව සමහර විට මෝහණයත් මුලාවත් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා තණ්හා කිව්වම ওই ගති තුනම ඇතුළත්. යායන් තණ්හා. ඉතින් අර මේවා මේ රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ නොවීම අවිද්‍යාව නිසා තණ්හාවට වැටෙනවා. හැලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න පටන් ගන්නවා. අර පටිකූල මනසිකාරයේදී කලින් කමටහනේදී අපි කිව්වේ සුචි අසුචි දෙකක් හදා ගන්නවා. රුචි අරුචි දෙකක් හදා ගන්නවා. සුභ අසුභ දෙකක් හදා ගන්නවා. මනාප අමනාප දෙකක් හදා ගන්නවා. අනුකූල පටිකූල දෙකක් හදා ගන්න. හදාගෙන ඉතින් ඇලෙනවා, ඉතින් ගැටෙනවා. ඇලෙන කොටත් දුක, ගැටෙන කොටත් දුක. ඉතින් ඔය අරුබුදේ තමයි මේ පෙන්වන්නේ මේ විපස්සනා කමටහන් වලින්. තවමත් මේ රූප ධර්ම පිළිබඳ සාකච්ඡාවක අපි මේ යන්නේ. කායානුපස්සනානේ. කය මූලික කරගෙන රූප ධර්ම ඇසුරෙන් මේ පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ. කය මූලික කරගෙන රූප ධර්ම ඇසුර. කායානුපස්සන. ඉතින් ওই විදියයි. ඉතින් මං හිතනවා ධාතු මනසිකාර කමඨහන සෑහෙන ප්‍රමාණයකට අවබෝධ වෙන්නේ නැති කියලා. මේ ධාතු වලින් අවබෝධ කරගන්න ටිකක් දුෂ්කර වෙන්නේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව පඨවි ආපෝ වායෝ තුනේම පැතිරී තිබෙන එකක්. ඒක අපේ කයට සහ මනසට සම්බන්ධතාවයක් පෙන්වන විශේෂ සම්බන්ධතාවයක්. උත්තේජක ලක්ෂණ. පඨවි වල, ආපෝ වල, වායෝ වල, තේජෝ වල තියෙන උත්තේජක ලක්ෂණ. අපි අර උදාහරණ වශයෙන් කිව්ව ආහාරයේ අපි ආහාරයක් තෝරන්නේ ඒකේ උත්තේජක ලක්ෂණය අනුව. පානයක් තෝරන්නේ උත්තේජක ලක්ෂණය. තේජෝ ධාතුව අනුව තමයි ඒක තෝරන්නේ. තෝරනවා කිව්වම ඒක ප්‍රතික්ෂේප කිරීම හෝ බාර ගැනීම දෙකම අයිති තෝරනවා කිව්වා. ඊළඟට ඇඳුමක් තෝරන්නේ. ඇඳුම පඨවි. පඨවිනේ ඇඳුම කියන්නේ. ඉතින් ඒකේ තේජෝ අනුව තමයි තේජෝ අල්ලගෙන තමයි තෝරන්නේ. මේකේ වර්ණය මොකද්ද? හැඩය මොකද්ද? මේකේ තියෙන පහසුව මොකද්ද? ඔන්නෝ අල්ලලා ඇඳුම තෝරන. ඇඳුම ප්‍රතික්ෂේප කරන්නේ හෝ බාර ගන්න. අපි දන්නවනේ ඇඳුම් තෝරන්න ගියාම තත්ත්වය කොහොමද කියලා. පැය ගණන් වරු ගණන්. නේ? එක ඇඳුම අත්තට සැරේ අත ගාලා බලන්න. මොකද්ද මේ අත ගාලා බලන්න? තේජෝ ධාතුව බලන්න. තේජෝ ධාතුව. මේකේ වර්ණය කොහොමද? පාට යන්නේ එකක්ද? කොහොමනේ අහන්නේ?
මේකේ ඩිසයින් එක පරණ එකක්ද අලුත් එකක්ද මෝස්තරේ. මෝස්තරේ කියන්නේ තේජෝ ධාතුවටයි තියෙන රටාවනේ. රටාව ඔය එක එක දේව භෞතික දේවල් වලට රටා දාන්නේයි. හැඳුමට රටාවක් දානවා ඉතින්. පැදුරට රටාවක් දාන. නේ? විලාසිතාව රටාව ඇයි මනස උත්තේජනය කරන්නේ. මනස උත්තේජනය කරන්නේ අර රටාවෙන් තමයි. ශබ්දවලට අපි දාන රිද්මයක්. ඔය නිකම්ම શબ્දයක් තිබුණාට ඒකේ වින්දනයක් නැහැ. ශබ්දයට දාන රටාවක්. අපි ඒකට කියනවා රිද්ම් එක කියලා. රිද්මේ කියලා. ඉතින් රිද්ම රටා ශබ්ද රිද්මගත කරපුවායින් පස්සේ වින්දනේ තියෙනවා. ඔන්න ඉතින් රිද්මේ අල්ලගන්න. ශබ්දේ දැන් මේ ශබ්දේ නෙවෙයි ඇත්තටම අල්ලගන්නේ. ශබ්දේ තේජෝ ධාතුව. ශබ්දයට ඇතුල් කරලා තියෙන අර රිද්මය. රිද්ම් එක. ශබ්ද රටාව. නේ? ඉතින් ඒක තමයි ඒකෙන් වින්දනයක් තියෙනවනේ. ඒකෙන් උත්තේජනය වෙනවා. තේජෝ ධාතුව එතන තියෙන්නේ. උත්තේජක ලක්ෂණ. ඉතින් අල්ලගන්න. ඔහොමනේ. නාසයට දැනෙන දෙයට ගන්ධයක් ඇතුල් කරනවා අපි. ඉතින් මේ නහයට දැනෙනවනේ. ඉතින් ඕකට සුවඳ ටිකක් කවලා ගන්න. ඉතින් හඳුන් කූරක් පත්තු කරන නැත්තම් පුයර ටිකක් මූණේ ගාන එකට දානෝ මොනවද දන්න ආලේපන ඒවා මේවා මූණේ අතුල්ලනවානේ කුඩු වර්ග ආලේපන වර්ග දානෝ ඔයකට මොකද්ද සුවඳ ටිකකුත් දාන. මේ සුවඳ දාපු ගමම උත්තේජනේ උනන්දුව වැඩි. හරි සුවඳයි නෙමේක කියලා දෙක තුනක් ඉඹලා බලලා වැඩි සුවඳ එක ගන්න. ඒ මොකද? අර මනස උත්තේජනය කරන. එතන කෑවෙත් නැහැ, බිව්වෙත් නැහැ, මොකක්වත් නැහැ. සුවඳ අන්න තේජෝ ධාතුවටයි. ඒක ඔහොමයි සතර මහා භූතවල හැටි. ඉතින් අපිව තේජෝ ධාතුව හොඳට අවබෝධ කරගන්න ඕන. අපිව තේජෝ ධාතුව පස්සේ තමයි පන්නන්නේ. ගාක්ම ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ තේජෝ ධාතුවත්. ඉතින් මේ රූප ධර්ම ගැන මේ සාකච්ඡාව යන්නේ මේ කායානුපස්සනානේ. මහා සතිපට්ඨාන දේශනාව අපි මේ මූලික මාර්ගෝපදේශනේ හැටියට තියාගෙන මේ සාකච්ඡාව කරන්නේ. ඉතින් ඒකේ ඔය විපස්සනා කමඨහන් මේ කතා කරන්නේ. විපස්සනා කමඨහන් වල දෙවෙනි කමඨහන් ධාතු මනසිකාරය. ඉතින් මේවා ධාතු විදිහට දැක්කනම් ඌවට අපි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ මේ සතර මහා ධාතු. එච්චරයි. සතර මහා පඨවි විදිහටම තේරුම් අරන් පඨවි විදිහටම පිළි අරගෙන පඨවි විදිහටම පාවිච්චි කරන එච්චරයි. ආපෝ වායෝ තේජෝත් එච්චරයි. මඤ්ඤණා කරන්නේ නැහැ මඤ්ඤණා කියලා කියන්නේ ඔය ඒ තමයි මේසෝ අමස්මි ඒසෝ මේ අත්තාති. මේක මේ මමයේ මාගේ මට ඕන හැටියට පවතින ඔය නිත්‍ය ආත්මයේ සුඛය කියලා අර අවිද්‍යාව දාගන්න. අවිද්‍යාව දාගන්න ඕනේ. අවිද්‍යාව දාගත්ත ගමන්ම ගැටලුව පටන් ගන්නවා. අවිද්‍යාව පත්‍ය සංකාරානි. ඉතින් මේ සතර මහා භූත සංකාර කරගන්න ඕනේ. සතර මහා භූත විදියටම තේරුම් ගත්තා, පිළිගත්තා. ඒ විදියටම පාවිච්චි කරනවා. සතර මහා භූත භාවිතා කරන්න කිසි තහනමක් නැහැ නේ බුදුදහම. එහෙම තහනමක් නැහැ කොහෙවත්. ඉතින් සමහර ඌවට තහංචි දාගෙන ඉතින් හිටියට බුදුදහමේ සතර මහා භූත භාවිතා කරන්න කොහෙවත් තහංචි දාලා නැහැ. පඨවි ආපෝ ආයෝ තේජෝ ඒවා භාවිතා කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. භාවිතා කරගත්තා. හැබැයි ඔයයි තියෙන ගති ගුණ ලක්ෂණ ස්වરૂප ස්වභාව වලට මුලා වෙන්න එපා. මෝඩ වෙන්න එපා. උපාදාන වෙන්න එපා කියන එක බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන්නේ අපිට.
ඔය අපිට හමු වෙන මූලපරියාය දේශනාව එහෙම මේකෙදි හුඟක් වැදගත් වෙනවා. ධාතු මනසිකාරයෙන් පස්සේ අපිට ඕන මූලපරියාය දේශනාව ඩිංගක් සාකච්ඡා කරන්නත් පුළුවන් ඉඩ අවස්ථාව තිබුණොත්. ඉතින් අපි උත්සාහ කරලා බලමු. එහෙම වුණොත් ඉදිරි අවස්ථාවකදී එහෙමත් බලන්න හොඳයි. මම කැමතියි මගේ මූලික පැහැදිලි කිරීම උතනින් නතර කරන්න. අපේ ධම්ම මණ්ඩපේ ඉන්න ධම් සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට අපේ ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා අපේ අනිකුත් යෝගී ගිහි ඇත්තෝ හැම දිනාටම අපි ගෞරවයෙන් ආරාධනා කරනවා අප මේ සාකච්ඡා කරගෙන යන මේ විපස්සනා කමඨහන් ගැන යමක් පැහැදිලි කරන්න නැත්නම් ගැටලු තියෙනවා නම් විමසන්න. මේ භාවනාවේ Tamanට ඇති වෙලා තියෙන ගැටලු හෝ නැත්නම් වෙනත් යම් කිසි ගතිගුණ ඒවා අදහස් ඉදිරිපත් කරන්න, ගැටලු ඉදිරිපත් කරන්න. ඒ වගේම තව යමක් එකතු කරන්න අපි එහෙනම් මෙතෙන් සිට ඒ සඳහා අවස්ථාව සලසනවා. සියලු දෙනාටම ස්වාමීන් වහන්සේ ඔව් මේ සතර සතිපට්ඨාන භාවනාව ප්‍රඥා කිරීමෙන් ඒ මල්ල ලිහා බැලීමෙන් මේ ස්කන්ධ ධාතු ආයතන සමුදය නිරෝධය දැක ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ දැකීමෙන්ම දර්ශන විසුද්ධියට හේතු වෙනවා නේද කියලා. ඔව් හරි. ටිකක් මේ ප්‍රවීණ යෝගීන්ගේ අදහස් ඉතින් හරි. මේ සතර සතිපට්ඨානයේ ඇතුලේ අපිට ගොනු කරලා තියෙන්නේ නාමයි රූපයි. දැන් කායානුපස්සනාවේ ගොනු කරලා තියෙන්නේ කායානුපස්සනාවේදී අවධානයට ගන්නේ රූප ධර්ම, රූපස්කන්ධේ, රූපකාය. රූප පිළිබඳ යථාබෝධය කායානුපස්සනාවේදී ඇති කරගන්න. ඊළඟට වේදනා චිත්ත වලදී ප්‍රධාන වශයෙන් වේදනානුපස්සනා, චිත්තානුපස්සනා වලදී ප්‍රධාන වශයෙන් නාම පැත්තට යොමු වෙනවා. ධම්මානුපස්සනාවේදී පොදුවේ සියලු නාම රූප ධර්ම පිළිබඳව යථාබෝධය ඇති කරගන්න. එතකොට එහෙම ඇති වුණායින් පස්සේ ඔය කියපු විදිහට යථා ස්වභාවය ඇති වෙලා මේ නාම රූප මල්ල තමයි ඔය ලිහලා බලන්නේ. වෙන දෙයක් ඔබතුමී කිව්ව වචනේ අනුව මේ ලිහලා බලන්නේ සතර සතිපට්ඨානයේ ඇතුලේ මේ නාම රූප මල්ල. ඉතින් ඕක ලිහලා බලන්නේ බුදුරජාණන් වහන්සේ. ඔතෙන්දී අර ලස්සන උපමාවකුත් කියනවනේ මේ මම ඒක කිව්වේ නෑ මේකෙදි කියනවනේ මේ පටිපූල මානසිකාරයේදී අර උපමාවක් කියන මල්ල ලියන කතාවක් කියනෝනේ. සෙය්‍යතා අපි බික්කවේ උබතෝ මුඛා පුතෝලි පූරා දෙපැත්තෙන්ම කට බැඳපු මල්ලක් වගේ විවිධ දේවල් මේකේ පුරවලා තියෙනවා. නානා විහිතස්ස දඤ්ඤස්ස මේ රූපකාය ගැන කියන්නේ. සෙය්‍යති ඉදන් සාලීනම් වීහීනම් මුග්ගානම් මාසානම් තිලානම් තණ්ඩුලානම් ඔය වීහාල් මුංගට ආදී දේවල් පුරවලා තියෙන මල්ලක් වගේ. ඉතින් තමේනම් චක්කුමා පුරිසෝ මුංචිත්වා පච්චවෙක්කේය. මෙතන චක්කුමා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ ප්‍රඥා ඇහැ තියෙන මිනිස්සෙක් මේක කට ලිහලා එළියට හැලපුවාම යාට තේරෙනවා මේ සාලී මේ වීහි මේ මුග්ගායි මේ මාසායි මේ තලා මේ තණ්ඩුලාත් ඒව මේව කෝ බික්කු ඉම මේව කායම් උද්දම් පාදතලා දෝකේස මත්තකා තචපරියන්තම් පූරණ නානප්පකාර සසුචිනෝ පච්ච වෙක්කති කියලා අර එතෙන්දිත් ඔය උපමාව කිව්වා. ඉතින් මේ හරි ඉතින් මේ නාම රූප මල්ල තමයි ලිහලා බලන්නේ. ඕක ලිහලා බැලුවේ නැතොත් අපි ওই නාම රූප මල්ලට ඩ්‍රැවට් උපාදාන වෙනවා. අවිද්‍යාව තියෙනකන් නාම රූප මල්ල ගැන ඉතින් ඕකට තණ්හා මාන දිට්ඨි ඇති කරගෙන ඉතින් ඒක නිසා ඒක ලිහලා බලපුවාම නාම රූප මල්ල ලිහලා බැලීම තමයි මේ සතර සතිපට්ඨානෙන් කරන්නේ. ඒක කරපුවාම යෝගියට
ආර්ය ශාවකයාට මේ ගැඹුරු අවබෝධය ඇති වෙනවා. ඇති වෙලා අර විද්‍යාව පහළ වෙනවා. ඒ කියන්නේ නාම රූප ධර්ම පිළිබඳ යථාබෝධය ඇති වෙනවා. ඒක හරි. ඒක තමයි එතන සිදුවෙන දේ. මට හිතුණා මම මේ වෙලාවේ මා ලබා ගන්නා යම් අත්දැකීමකුත් මේ කායානුපස්සනාව සම්බන්ධයෙන් බෙදා හදා ගන්න කියලා. ඔව්. මම ඔබ වහන්සේගෙන් මම මේ උපදේශ ලබා ගන්න අරගෙන දැන් මාසයක් පමණ වෙනවා. එතකොට වහන්සේගේ උපදේශ පරිදි මම භාවනාවේ යෙදෙනකොට මට දැන් දැනෙනවා මගේ ශරීරයේ යම් සිසිලසක් ලැබෙනවා. ඒක මගේ ශරීරය පුරාම විසිරී යනවා. ඒ සිසිලසත් එක්ක මට දැනෙන්නේ යම් කිසි සහනයක්. එතකොට ස්වාමින් වහන්සේ මේ ගැන මට තවත් පහදලා දීමක් කරන්න පුළුවන්ද? ඔව් ඒ දැන් ශරීරයේ ඇති වෙන පහසුව සහනය විවේකී බව සංහිඳියාව වගේ අපි වචනයකට පාවිච්චි කරන්න පුළුවන්. ඒකට පාලියෙන් කියන්නේ පස්සද්දි කියලා. කාය පස්සද්දි කියලා කියන්නේ. ඔය පස්සද්දි අපේ දෙකට දෙතෑවරව කියන දේශනා කරන බුදුරජාණන් වහන්සේ චිත්ත පස්සද්දි කාය පස්සද්දි කියලා. ඔය පස්සම්භය කියන වචනේ ඉන්නේ ඒකමයි. පස්සම්භයං කාය සංකාරා. ඒ කියන්නේ කාය පස්සද්දි. දැන් අපි මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා සිහිය එහෙම දියුණු වෙලා සිහිය දියුණු වෙනකොට අපිට මේක යථා ස්වභාවය වැටහෙනවා. අවධානය නිසා අවබෝධය එනවා. ඉතින් අවබෝධය එනකොට අර කලින් අපේ හිතේ තිබිච්ච අර කලබල ගතිය රණ්ඩුව මේ ඒක බොහොම නිවිලා යනවා. එතකොට ඔය හිතේ රණ්ඩුව නිවෙනකොට කයේ රණ්ඩුවත් නිවෙනවා. එතකොට කය තැම්පත් වීම කාය පස්සද්ධියක් වෙනවා. තැම්පත් බවක් වෙනවා. නිකන් නිවිලා යනවා. කයෙත් ලොකු වෙනසක් අපිට දකින්න පුළුවන්. ඒක අර මානසිකව ඇති වෙන අවබෝධයයි අවධානයයි කෙලස් ගෙවි යාමයි එක සිදුවෙන දෙයක්. මොකද මේ නාම රූප කියන්නේ එකිනෙකට සම්බන්ධ දෙයක්. එකක් මේ දෙක වෙන වෙනම තියෙන එකක් නෙමෙයි. මිනිස්යන්ගේ මනුෂ්‍ය ශරීරයක් ගත්තාම මනුෂ්‍ය ජීවිතය ගත්තාම අපේ රූපකායයි නාමකායයි එකට බැඳිලා තියෙනවා. අපි සරලව කියමු හිතයි කයයි කියලා. දැන් හිත කලබල වෙලාවට ශරීරය දිහා බලන්නකො ශරීරයත් කලබලයිනේ. හිත සංසුන් වෙලාවට ශරීරයත් සංසුන්. දැන් හිතේ රාගයක් ආවොත් ශරීරයේ තත්ත්වය බලන්නකො ඒ වෙලාවට මොකද්ද කියලා. අපි භාවනාව කරන්න ඕන අන්න ඒ වගේ වෙලාවල් වලට තමයි. හිතේ රාගයක් ආවොත් ශරීරයේ තත්ත්වය මොකද්ද? ශරීරය ඇවිස්සිලා. හිතේ දේශයක් ආවොත් ශරීරයේ තැම්පත්ද? ශරීරය ඇවිස්සිලා තියෙන්නේ. කලබලයි. වෙහෙස කරන්නේ. හැබැයි හිත විරාගී වෙනකොට හිත වීත දෝෂී වෙනකොට ශාරීරික තත්ත්වෙ මොකක්ද? ශාරීරියත් තැම්පත් වෙනවා. ශාරීරියත් සංහිඳෙන. ඒ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කර වචනේ සීති භූතෝස්මි නිබ්බුතෝ කියන. සිසිල් වෙනවා. ඉතින් ඕක මේ සමහර අය භාවනාවේ ආධුනික කාලේ හිතනවා ලෙඩක් වද්ද කියලා මේ. වෙනද මේ බොහොම මේ තදට දැනෙන ශරීරය දැන් දැනෙන්නෙත් නෑ සමහර වෙලාවට. බොහොම නිවිල සිසිල් වෙලා තියෙනකොට
තැම්පත් වෙලා තියෙනකොට සමහරව ඉතින් ඕක තේරුම් ගත්තේ නැතොත් බය වෙනවා. ලෙඩක් වද්ද දන්නේ නැහැ ගිහිල්ලා චෙක් කරගන්න වෙනවා කියලා. මේ භාවනා කරන්න පටන් ගත්තයින් පස්සේ මේ ශරීරයේ තැම්පත් වෙනවා. ඕකට කියන්නේ කාය පස්සද්ධි කියලා. පස්සද්ධි. ඕක එනවා ඔය මුල් ගුණාංග තුනෙන් පස්සේ. සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි. ඔය බොජ්ජංග ධර්ම වල පස්වෙනියට ඕක කියන්නේ ඒකයි. සති ධම්මවිචේ විරිය කියන කුසලතා වැඩෙන්න සිහියයි ධර්මාවබෝධයයි දෙකත් එක්කම අර කෙලස් ගෙවෙනවා. කෙලස් ගෙවා දමනවා. එක පැත්තකින් ගෙවි යනවා. එතකොට මානසිකව ඇති වෙන පීති. පීති කියන්නේ උඩ පැනලා දඟලන ගතිය නෙමෙයි. ඒක සන්තුෂ්ටිනේ. පීති කියන්නේ මනසේ ලොකු සංහිඳියාවක් ඇති වෙනවා. පීති එක්ක පස්සද්ධිය එනවා. විශේෂයෙන් එතන අදහස් කරන්නේ කාය පස්සද්ධිය. ශරීරයේ යම්කිසි තැම්පත් බවක්, නියුණු බවක්, සැනසුණු බවක් තියෙන. වෙන දෙයක් නෙමෙයි සමහර විට ශාරීරික අවශ්‍යතා පවා ගොඩක් අඩු වෙලා යනවා. දැන් උදාහරණයක් ගත්තොත් කෑම ගොඩක් ඕනේ නැති වෙනකොට. මොකද මේ ශරීරය දැන් නිවිල සැනසීලා තියෙන. මේක වේගෙන් වැඩ කරන්නේ නැහැ. එවැනි අවශ්‍යතා නැතුව යන. ඉතින් එතකොට මේ සමහරු බය වෙනවා. අප්පා මොකද ඔය ඩිංගක් කන්නේ? මේ ඉතින් කෑම වැඩියෙන් කන්න මොකක් හරි බේතක් ගන්න ඊට පස්සේ. නෑ මේ කෑම අවශ්‍ය නෑ. මේක හරියට උදාහරණයකින් කියන්නේ දැන් අපි කියන්නේ වාහනයක් දුවනකොටනේ දුවනෝනන්නේ ඉන්ධන ඕන. නැත්නම් වාහනයක් ස්ටාර්ට් කරලා ඔය නිකන් තියනොනම් ගොඩක් ඉන්ධන ඕනේ නැහැ. මේක ගියර් මාරු කරලා ඇක්සලරේටර් පාගලා දුවනෝනම් තමයි ගොඩක් ඉන්ධන හපයන්න ඕනේ. නැත්නම් ඔය ස්ටාර්ට් එකේ තියෙනෝන ස්ටාර්ට් එකේ තියෙන විතරයි. ගොඩාක් ඉන්ධන අවශ්‍ය නැහැ. ඒ වගේ අපේ අර මනසෙන් දැන් මේක පොළඹවන්නේ නැහැ. ඒක නිසා කය දුවන්නේ දැන් ගොඩක්. මේකට ගොඩක් ඉන්ධන ඕනේ. ඉතින් කෑමත් හුඟක් සමහර වෙලාවට ඉච්චර අවශ්‍ය නැති වෙනවා. වෙනත් කායික අවශ්‍යතා පව අඩු වෙලා ලිංගික අවශ්‍යතා ඒවා මේවා අඩු වෙලා යනවා ඉතින්. ඒ රාගය තියෙනවා නම් ඒකේ ඉන්නේ ද්වේෂය තියෙනවා නම් ඒකේ ඉන්නේ. ඒ වගේ තියෙනවනේ ඒව පව ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඉතින් සමහරව හිතනවා ඕවා නිකන් මේ ශාරීරික අසනීපයක්වත් හැදීගෙන එනවදෝ කියලා. නෑ ඕකට කියන්නේ කාය පස්සද්ධි කියලා. හැබැයි යෝගියෙක් ඒක හොඳින් තේරුම් ගන්න ඕන. ඒ වගේම අත්විඳින්න ඕන. ඒක අත්විඳින්නේ කයට සිත යොමු කිරීමෙන්. කය ගැන සතිමත් වීමෙන්. සහ කයේ පූර්ව තත්ත්වයේ සහ වර්තමාන තත්ත්වයේ සංසන්දනය කිරීමෙන්. එතකොට යෝගියට දැනෙන මේක ගැටලුවක් නෙමෙයි. හිතේ ඇතිවෙච්ච සංහිඳියාව, වෙනස, තැම්පත් බව, පිරිසිදු බව, නිකලෙස් බව, ශරීරයට කාන්දු වීමක්. නාමකායේ වෙනස, රූපකායට කාන්දු වීමක් මෙතන තියෙනවා. ඉතින් හොඳ දෙයක්. නිවිලා ඉන්නේ, සිසිල් වෙලා ඉන්නේ. හොඳයි. මේක ධර්ම මාර්ගයේදී අත්විඳින දෙයක්. ඒක හොඳයි. අනිත්‍යයත් එක්කත් බෙදා හදාගන්න එකේම අනිත් ඇත්තන්ටත් එවැනි අත්දැකීම් ඇති. මේ ධර්ම මාර්ගය නැත්තෝ අනිවාර්යෙන් නිවෙන සැනසෙන ඇත්තෝ. ඒක කිසිම සැකයක් නැහැ. අපි කිසිසේත් මේව සැක කරන්නේ නැහැ. මොකද අපි අත්දැකීම තුල මේවා තියෙනවානේ. ඒකයි ස්වභාවය. හොඳයි. එහෙම දෙයක් ඒක. බොහොම පිං ස්වාමීන් වහන්සේ. එසේම ඔබ වහන්සේටත් චාමකටත් මට මේ ගැන මඟ පෙන්වනවට බොහොම පිං. මාව මේ දහම් සදහම් හමුවට අඳුනා දුන් අරුණිටත් ආන්ටි ලාලනීටත් ඒ පින්ම ලැබෙන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍රයෝ ගැන සඳහන් කරන්නේ. හොඳයි. හොඳයි අපි එහෙමනම් දහම් හමුව නිමා කරන්න කැමතියි. අද සාකච්ඡාව ටිකක් සාරාංශ කරලා
අද අපි අවධානය යොමු කළේ ධාතු මනසිකාර කොටසටයි. එතකොට මේ දැන් යන්නේ රූප ධර්ම, රූප කාය, රූපස්කන්ධ, රූප ධර්ම ආදී වශයෙන් රූප පැත්තයි මේ කායානුපස්සනාවේදී අවධානය යොමු කරන්නේ. තවත් කමඨහනක් තියෙනවා නව සීවතික කියලා. සීවතික මනසිකාර කියලා කමඨහනක් තියෙනවා. කායානුපස්සනාව ඒකත් අපි ඉදිරි හමුවකදී කතා බහ කරනවා. ඉතින් ධාතු වශයෙන් දැකීම මේ රූප ධර්ම විවිධ විදිහට පෙනී සිටිනවා. රූප ධර්ම වල හැටියේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු හැටියට, සත්වය පුද්ගලිය හැටියට, ගහකොළ හැටියට, අවුව වැස්ස හොළඟ විදිහට, කාලගුණ දේශගුණ හැටියට, වර්ණ ගන්ධ රස ගුණ විදිහට නොඑක් විදිහට මේ පෙනී සිටින්නේ රූප ධර්මමයි. ඉතින් මේ රූප ධර්ම වල පෙනී සිටීම, විවිධාකාර වූ පෙනී සිටීමට බුදුරජාණන් වහන්සේ නානත්ත කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. නානත්ත නැත්තම් විචිත්‍ර කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. විවිධ පෙනී සිටීම් තියෙනවා. ඉතින් ඒ විවිධ පෙනී සිටීම් ඇතුලේ අන්තිමට බලපුවාම ඉන්නේ 4 දෙනා. අර නිකන් වේදිකාවක නළුව 4 දෙනෙක් විටින් විට තිරේ පිටිපස්සට ගිහිල්ලා විවිධ විදියට ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා අලුත් ජවනිකා පෙන්වන්න වගේ මේ පඨවි ආපෝ වායෝ තේජෝ කියන මේ සතර මහා භූත එක එක විදිහේ ජවනිකා එක එක විදිහේ රංගපෑම් කරනවා. ඉතින් මේ අවබෝධය නැති කෙනා මේ රංගපෑමට මුලා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක නිසා අපිට පෙන්වන්නේ අපිට හොඳට මේක මෙනෙහි කරලා මානසිකාර කරලා ධාතු වශයෙන් මානසිකාර කරලා බලපුවාම අපිට වැටහෙනවා තේරෙනවා මෙතන තියෙන්නේ සතර මහා භූතයි. හැබැයි සතර මහා භූතත් නිට්ටය නැහැ. නිට්ටය සංඥාවෙන් ගන්න යාම. පඨවින් මඤ්ඤණා කරන්නේ ඒක. ඒකත් අනිත්‍යයි අනාත්මයි. ඒ විදිහටමයි දකින්නේ. ඉතින් එතකොට අපිට මේ නළුව 4 දෙනා ගැන ප්‍රශ්නයක් නැහැ. මේ නළුව 4 දෙනා විටින් විට එකතු වෙලා පෙන්නන මේ නාට්‍ය පෙනී සිටීම් ජවනිකා ඒව ගැන ප්‍රශ්නයක් නැහැ. ඕවට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව හරි අපූර්වට සතර මහා භූතත් මේ ඕනම භෞතික දෙයක් එක්ක අපිට කටයුතු කරන්න පුළුවන්. මේ භෞතික දේවල් කොච්චර වෙනස් වෙවි එනවද බලන්න. මේ මනුෂ්‍ය නිර්මාණම බලපුවාම පුදුම විදිහේ දේවල් මිනිස්සු මේ සතර මහා භූත ගොනු කර අලුත් දේවල් හදනවානේ. ඒකෙදි මේ මිනිස්යාගේ තියෙන එක්තරා ඉතින් ස්වභාවයක්. ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. මොකද අපි දන්නෝ කොහෙන් කොයි විදියට ආවත් ওই 4 දෙනා තමයි ඉන්නේ. මේ 4 දෙනා තමයි මේ රංගපෑම කරන්නේ. ඉතින් ඔය අවබෝධයයි උතන තියෙන්නේ. ඉතින් ඔය කමඨහනෙන් වුණත් රූප ධර්ම පිළිබඳව තියෙන තණ්හා මාන දිට්ඨිය අයින් කරලා උපාදානෙ අයින් කරන්න පුළුවන්. එක කමඨහනකින් වුණත් පුළුවන්. කෙනෙකුට සමහර විට පටිකූල මානසිකාරයෙන් මේ වැඩේ ඉවර වෙන්න පුළුවන්. ඒක ඉවර නොවේ කියලා හිතලා තමයි පුණජ පරං කියලා තවත් කමඨහනක් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ධාතු මානසිකාරය. මේ සමහරට ධාතු මානසිකාරයෙන් ඇති. මට නම් මගේ ජීවිතයේ මේ රූප ධර්ම පිළිබඳ ගැටලුව ඉවර වුණේ ධාතු මානසිකාරයෙන්. මම සතර මහා ධාතු වලින් එහාට ගන්න කිසිම රූප ධර්මයක්. සම්මුතික වශයෙන් ඒවට ඉතින් අනිත් අය කරන දේවල් ගැන මමත් ඉතින් එහෙම කියනවා. ලස්සනයි කිව්වොත් මමත් ඉතින් ලස්සනයි කියන. ඉතින් ඕකට රණ්ඩු කරන්න දෙයක් නැහැ. නැත්තම් වෙන රණ්ඩුවක් පටන් ගන්නවා. නමුත් මම දන්නවා ලස්සනයි කියන එකේ තියෙන සතර මහා භූතවල එක්තරා ගොනුවක්. මේ 4 දෙනාගේ එක්තරා රංගපෑමක් ලස්සනයි කියන්නේ. කැතයි. ඉතින් කැතයි කියන්නේ කැතනම් කැතයි. කැතයි කියන්න ඕන නම් ඉතින් කවුරු හරි කියනවනේ ඉතින් මමත් කියනවා. ඒ වුණාට මම දන්නවා මේ සතර මහා භූතවල තව ජවනිකාවක් කැතයි කියන්නේ.
ඉතින් ඒක නිසා රූප ධර්ම වල අර්බුදේ ඔතනින්ම ලිහෙනවා ඇත්තට. ඔය අවිද්‍යාව විශේෂයෙන් රූප ධර්ම පිළිබඳව තියෙන මේ දැඩි අවිද්‍යාව. තද අවිද්‍යාව. ඉතින් ඒක ලිහුනම බොහෝ ගැටලු ඉවරයි. රූප ධර්ම මල්ල ලිහලා බලන්න. අර මල්ලේ උපමාවකුත් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේත් ඒකම. අර අපේ යෝගී කෙනෙක් මතක් කළේ. ඉතින් ඕක ලිහන එක තමයි මේ විදර්ශනාවෙන් කරන්නේ. හැබැයි සමහරව ලිහිල්ලට කැමති නැහැ. කැමති නැහැ. බය වෙනවා, තැති ගන්න. පුදුම වෙනවා. එපා කියන. ඕවම නෙමෙයි මල්ල බැඳලා තියන්න, ඕව පෙන්වන්න එපා. කට වහලා තියන්න. ඕකේ ඇත්ත తත්වේ පෙන්වන්නට කැමති. හේතු දෙකක් තියෙන. එකක් තමයි මේ තණ්හාව, අනිත් එක මේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ ඉතින් ඔය සාමාන්‍යයෙන් රූප ධර්ම පිළිබඳ ව්‍යාපෘති ව්‍යාපාර කරන අය ඔය මල්ල ලිහනවට කැමති නැහැ. මම ඉතින් ඔය වැඩි විස්තර කියන්න ඕනේ නැහැ. අපි දන්නවා ඔය රූප ධර්ම වල යථා ස්වභාවය පෙන්වනවට කැමති නැහැ. විලාසිතා ශේත්‍රය, වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ ශේත්‍රය. ඔය නොඑක් ශේත්‍ර තියෙනවා මේ රූප ධර්ම වහලා තියන්නේ. වහලා ඒවයෙන් සෑහෙන හම්බ කරගන්න. ලිහුව ගමන්ම මේ ව්‍යාපාර ඔක්කොම බංකොලොත් වෙනවා, බකල් වෙනවා. ඒක නිසා කැමති නැහැ. අපි ඒව තේරුම් අරන් ඉන්න ඕන. ඒ රූප ධර්ම අල්ලගෙන ව්‍යාපාර කරන අය ගැන අපි ඉතින් උපේක්ෂා වෙලා අපි මේක දන්නවා. අපි වට අහු වෙන්නේ නැතුව, අපි හොයන් කෙලෙස් හදාගන්න නැතුව කටයුතු කරමු. අනිශ්චිතෝච විහෙරති නච කිංච උපාදීයති කියලා මේ කමඨහන් හැම එකේම අග දේශනා කරන්නේ ඒක. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී බහිද්ධා වා කායේ කායානුපස්සී අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විදියට මේක දැකලා අවබෝධ කරගෙන අනිශ්චිත වෙනවා. උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජාන. සිහි නුවණ තියෙන උපේක්ෂාවෙන් ඉන්නේ. අපි දන්නවා මේ රූප ධර්ම මේ නළුවන්ගේ මේ නළුව 4 දෙනාගේ වැඩ. ඉතින් ඕකට රැවටිච්ච අය ඔය ජවනිකා අල්ලගෙන ඔය නළුවන්ගේ පෙනී සිටීම් අල්ලගෙන කරන දේවල් අපිට ෂෝක් එකට පේනවා. මොකද්ද මේ වෙන්නේ කියලා. හතර මහා භූත නළුව 4 දෙනා. ඊට ඔය අවබෝධය ආවයින් පස්සේ රූප ධර්ම පිළිබඳ ගැටලුව ඉවර වෙනවා. රූප උපාදානයේ අවසන් වෙනවා. කායानुපස්සනාව කරපුවා. කමක් නැහැ අපි තවදුරටත් සූත්‍රයේ තියෙන නිසා ඉදිරි කමටහනක් කතා කරමු ඊළඟට හමු වෙන දවසේ. දැන් හැම දිනම දන්නවා අපි දිනක් හැර දිනක මුණ ගැහෙන්නේ. ඉතින් අද 19 වෙනිදා ඒ අනුව අපි 20 වෙනිදා නෙමෙයි මුණ ගැහෙන්නේ 21 වෙනිදා. ඉරිදාවේ. හොඳයි ඒ කාරණේත් මතක් කරමින් අද දවසේ සදාම් හමුව මෙසේ නිමා කරනවා වෙනදා වගේම සදාම් හමුවට සහභාගී වුණු පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ආදී සියලු දෙනාම අපි තාම කරුණාවෙන් ගෞරවයෙන් මතක් කරනවා හැම දිනාගේම කාරුණික සහභාගීත්වයේ දායකත්වයේ කල්යාණ මිත්‍රත්වයෙන් සීකරමින් මේ ඇති කරගන්නා වූ අවබෝධය විශේෂයෙන් රූප ධර්ම පිළිබඳව ඇති කරගන්නා වූ මේ විදර්ශනාත්මක අවබෝධයේ දැක්ම තුලින් රූප ධර්ම පිළිබඳ තියෙන සියලු ඇලීම් ගැටීම් මුලාවීම් දුරු කරලා නැත්නම් රූපස්කන්ධයේ කෙරෙහි තියෙන උපාදානෙ දුරු කරගන්නට සියලු දෙනාටම උපකාරයක් වේවා අත්වලක් වේවා ඒ තුලින් සියලු ක්ලේශ ධර්මයන් දුරු කිරීමෙන් ලබන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නටත් හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් පරමාර්ථයෙන් යුතුව අද අපේ සදාම් හමුවත් මෙසේ නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සෝපත්